සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. දියුණු රටක්, හරිත බිමක්, පරිසරය සම්බන්ධයෙන් ප්‍රායෝගික කතා බහක් කරන්න අපි මේ සූදානම් වෙන්නේ. ඔන්ලයින් තාක්ෂණය හරහා මගෙත් ප්‍රථම අත්දැකීම මෙවැනි සම්බන්ධයක නිරත වීම. ඒ නිසා මේකට අපේ නුහුරු ගතියකුත් එක පැත්තකින් තියෙනවා. ජනතාව තියාගෙන අපි කතා කරපු පුරුදු ක්‍රමයේ වෙනුවට අද මේ කොරෝනා වසංගතයේ හමුවේ අද අපිට ඔබ මේ විදිහට ආමන්ත්‍රණය කරන්න සිදු වෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පූජකතුමනි, ආදරණීය අම්මේ තාත්තේ, ආදරණීය සහෝදරයා සහෝදරිය, ඔබ සියලු දෙනාගේම අවසරයි. අපි අද මේ කතා කරන්නේ ලෝකයේ ගත්තම විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දීපු මේ අපේ පෘථිවි තලයේ, මිහි තලයේ බරපතලම ප්‍රශ්නයක් හැටියට අද ලෝකේ කතා බහ කරන පාරිසරික ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ සාකච්ඡාව කරන්නේ. අද මේ පරිසර ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා සැලකුවොත් ඔබ කවුරුත් දන්නවා ලෝකේ වැඩිම ජාත්‍යන්තර සමුළු සම්මේලන පවත්වන්නේ මේ පරිසර ප්‍රශ්නේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. සම්මුති වලට එනවා, එකඟතාවයන් වලට එනවා, ගිවිසුම් වලට එනවා. මේ පරිසර විනාශය වළක්ව ගන්න ලෝකේ නායකයන්, බලවතුන් ඒ විදිහට කටයුතු කරමින් තිබෙනවා. ඒ තරමට මේ පරිසර ප්‍රශ්නය උග්‍ර ප්‍රශ්නයක් බවට අද ලෝකේ සාකච්ඡා කරමින් තිබෙනවා. ලෝකයේම දේශගුණ විපර්යාස වලට ලක් වෙලා. ඒ දේශගුණ විපර්යාස හේතුවෙන් ලෝකයේම මිනිසුන් ජීවිතවලින් වන්දික වෙන තත්ත්වයන් වලට පත් වෙලා. මේ දේශගුණ විපර්යාසත් එක්ක උෂ්ණත්වය වැඩිවීම, ලෝක උණුසුම් වීම, එතකොට නායාම් බහුල වීම, නියඟේ ගම් වතුර විතරක් නෙවෙයි. කුෂිකර්මාන්තයේ බලවත් විනාශයට පත්වීම, කර්මාන්ත රැකී ආරක්ෂා අහිමි වීම දක්වා ගිහිල්ලා ලෝකේ දරිද්‍රතාවයට හෙළන්න, ලෝකේ ජීවිත අහිමි කරන්න, පාරිසරික සරණාගතයන් බිහි කිරීමේ දක්වා මේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපි දකිනවා ලෝකේ තියෙන විවිධ සැමරුම් දින තියෙනවා. මේ සැමරුම් දින දිහා බැලුවම අපිට පේනවා ලෝකේ වැඩිම සැමරුම් දින වෙන් කරලා තියෙන්නේ පරිසර ප්‍රශ්න ආරම්භය. ලෝකේ එහෙම දින වෙන් කරගන්න හේතුව ලෝකේ අවධානය ගන්න. මේ අර්බුදේ, මේ විනාශයේ සම්බන්ධයෙන් ලෝකේ අවධානය ගන්න. යම් හැඟීමක් හදාගන්න. මේක වළක්ව ගන්න. ජනතාව පොළඹව ගන්න මේ වගේ සැමරුම් දින නිර්මාණය කරලා තියෙනවා. අපි මේ දින කීපයක් මතකයට නගා ගත්තොත් පෙබරවාරි 2 වෙනිදා ලෝක තෙත්බින් දිනය කියලා නම් කරලා තියෙනවා. මාර්තු 3 වෙනිදා වන ජීවී දිනය කියලා නම් කරලා තියෙනවා. මාර්තු 21 වෙනිදා ලෝක වනාන්තර දිනය කියලා නම් කරලා තියෙනවා. මාර්තු 22 වෙනිදා ලෝක ජල දිනය කියලා නම් කරලා තියෙනවා. මාර්තු 23 වෙනිදා ලෝක කාලගුණ දිනය කියලා නම් කරලා තියෙනවා. ලෝකේ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙච්ච වී.ආයි. ලෙනින් සහෝදරයා උපන් දිනය අප්‍රේල් 22 ලෝක දිනය, මිහිතල දිනය, පෘථිවි දිනය නමින් නම් කරලා තියෙනවා. මේ විදිහට බැලුවම අපිට ගණනාවක් ඒ විදිහට පේනවා. ඒ වගේම ගත්තොත් දැන් මැයි 23 වෙනිදා ලෝක කැස්බෑ දිනය. දැන් අපේ රටේ ගත්තොත් කැස්බෑ ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්, අපි ඉස්සරහට ටිකක් කතා කරමු. ලෝක කැස්බෑ දිනය මැයි 23 වෙනිදා නම් කරලා තියෙනවා. සමස්ත පරිසරයේ සැමරුමට ලක් කරන දිනය, අවධානයට ගන්න දිනය ජූනි 5 වෙනිදා. ලෝකයේ කඳු බොහොම දුර්වල මට්ටම් වලට පත් වෙමින් තිබෙනවා. පාංශු කාදනි වන විනාශයත් එක්ක. හින්ද කඳු සමරන්නත් දිනයක් ලම් කරලා තියෙනවා. ලෝක කඳු කර දිනේ බවට දෙසැම්බර් 11 පත් කරලා තියෙනවා. මේ වගේ තව ගණනාවක් මම කිව්වේ නෑ. මෙහෙම බැලුවම ලෝකෙ මේ විදිහට අවධානය හදාගන්නේ පරිසරයේ අර්බුදේ, පරිසරයේ විනාශයේ එයින් ලැබෙන ප්‍රතිවිපාක බලවත් නිසා අද ලෝකෙ මේ තැනට තල්ලු වෙලා තියෙනවා. අපි දකිනවා මේ විනාශය ගැන කතා කරනකොට අපේ රටේ සමහර දේශපාලඥයෝ, සමහර බලවතුන් කියාගත්ත කට්ටිය ලෝකෙත් මේක සාධාරණීකරණය කරන්න, මේ විනාශය සාධාරණීකරණය කරන්න දාන වචනයක් තමයි සංවර්ධනය කරනකොට විනාශය වළක්වන්න බෑ. සංවර්ධනය කරනකොට විනාශය වළක්වන්න බෑ. මිනිස්සුන්ට දියුණුවත්පත් කරලා දෙනකොට විනාශය වළක්වන්න බෑ. සාධාරණීකරණය කරන්න මේ තර්කයක් ගේනවා. නමුත් ඒක නිවැරදි නෑ. ඒක සුදුසු නෑ. සංවර්ධනය කියන්නේ මොකක්ද? එහි අර්ථයත් අපි මේ මොහොතේ ටිකක් විමසා බලන එක වටිනවා කියලා අපි විශ්වාස කරනවා. සංවර්ධනය. සිංහල භාෂාවේ වර්ධනය කියන වචනයත් සංවර්ධනය කියන වචනයටත් අර්ථ දෙකක් තියෙනවා. සංවර්ධනය කියන්නේ පාරවල් කොන්ක්‍රීට් කිරීම, කාපට් කිරීම, ලොකු උස ගොඩනැගිලි හැදීම පමණක් නෙවෙයි. සංවර්ධනයට ගැඹුරු අර්ථයක් තියෙනවා. සමාජ, ආර්ථික, දේශපාලන කියන පැති ගණනාවකින් යහපත් විදියට, ප්‍රමාණාත්මක විදියට, ගුණාත්මක විදියට වර්ධනයක් සිදුවීම සැබෑ සංවර්ධනය බවට පත් වෙනවා. එහෙම ගත්තම අපේ රටේ මොකක්ද සිදු වෙලා තියෙන සංවර්ධනය? විපරම් කරලා බලන්න සිද්ධ වෙනවා. අපේ රටේ සංවර්ධනය. සැබවින්ම අපේ රටේ සංහැලිච්ච වර්ධනයක් තියෙනවා. ලොන් හැලිච්ච සංවර්ධනයක් තියෙනවා. අපේ රටේ මොනවද වර්ධනය වෙලා තියෙන්නේ? අපේ රටේ ණය වර්ධනය වෙලා තියෙනවා.
අපේ රටේ අපරාධ වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ හොරකම් වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ ස්ත්‍රී දූෂණ වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ සියදි විනාශා ගැනීම වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ අලි මිනිස් ගැටුම වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ වනාන්තර විනාශ කර ගැනීම වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ කුඩු වලට ඇබ්බැහි වෙන ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. මේ විදිහට බැලුවම අපි අපරගණයේ වර්ධනයන් අත්පත් කරගත් රටක්. හැබැයි සංවර්ධනයේ වෙච්ච ප්‍රතිගණනාවකුත් නෑම කියන්න පුළුවන් කමක් නෑ. එහෙම ප්‍රතිගණනාවකුත් තියෙනවා. මොනවද? අපේ රටේ දේශපාලඥයන්ගේ බලවතුන්ගේ පාලකයන්ගේ ගිනුම් සංවර්ධනය වෙලා තියෙනවා. දේපල සංවර්ධනය වෙලා තියෙනවා. ඔවුන්ගේ පවුල් සංවර්ධනය වෙලා තියෙනවා. හත්මුතු පරම්පරාවකට ජීවත් වෙන්න පුළුවන් තරම් ධනයක් රැස් කරගෙන සංවර්ධනය වෙලා තියෙනවා. මේ රටේ ජනතාව සංවර්ධනයේ සැබෑ සංවර්ධනයේ තාම අත්දැකලා නැහැ. මේ සංවර්ධනයේ හැටියට අපේ රටේ සමහර අය මේ සංවර්ධනය දකින්නේ ඇසට අසු වෙන මේ මායාව දිහා බලලා. කොළඹ නගරයට ආවොත් සමහර නගරවලට ගියොත් රාත්‍රියේ විදුලි බුබුලු දැල් වෙනවා. ලස්සනට පාරවල් ටික කාපට් කරලා තියෙනවා. සුදීරි ගහලා තියෙනවා. උසට ගොඩ නැගිලි තියෙනවා. ඇවිදින මන්තිරු හදලා තියෙනවා. සමහර තැන්වල මල් තියලා තියෙනවා. සමහරව ඒක සංවර්ධනයේ හැටියට අර්ථකථනය කරගන්න හදනවා. ඒක සංවර්ධනයේ හැටියට තේරුම් කරගන්න හදනවා. ඒකේ බලවත් වැරද්දක් තියෙනවා කියලා අපිට පෙන්වා දෙන්න පුළුවන්. දැන් සමහරව හිතන සංවර්ධනයේ සැබෑ සංවර්ධනයේ නෙවෙයි. දැන් අපි ගත්තොත් හොඳ රූපලාවන්‍ය ශිල්පියෙක් ගාවට ගියොත් වයසක කෙනෙක් ටික අවලස්සන කෙනෙක් වුණත් මේකප් කරලා ලස්සනට හැඩ වැඩ දාලා ලස්සන කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේ අපේ රටේ සංවර්ධනය ගත්තමත් මේකප් කරපු සංවර්ධනයක් තියෙනවා. පිටින් උපදාපු සංවර්ධනයක් තියෙන්නේ. ඇතුලේ හුඹස් තියෙන්නේ. ඇතුලේ බෙන තියෙන්නේ. ඇතුලේ දිරලා තියෙන්නේ. රටක් හැටියට අපි සැලකිය යුතු අගාධයකට වැටලා තියෙන්නේ. ජාතිවාදයේ වර්ධනය කරගන්නම්, ආගම්වාදයේ වර්ධනය කරගන්නම්, අන්තවාදයේ වර්ධනය කරගන්නම්, හොරකම වර්ධනය කරගෙන නම් අපි සැබෑ සංවර්ධනය තාම අත්පත් කරගත්තාද කියන ප්‍රශ්නේ තියෙනවා. අද මේ මොහොත වෙනකොට ලංකාවේ බොහෝ දෙනා අත්විඳින්මින් ඉන්නවා මේ සංවර්ධනයේ ස්වභාවය අපි අත්විඳින්මින් ඉන්නවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනකම තියෙනවා අපි තාම සැබෑ සංවර්ධනය අත්පත් කරගෙන නැහැ කියලා. දැන් අපි බැලුවොත් දැන් මේ වෙලා තියෙන සංවර්ධනයෙන් උන්ගේ ගිනුම් තර වුණා. රටේ ගිනුම් ඒව ෂේ වුණා. කැලෑ වෙනසීම ඒක උග්‍ර වුණා. දුප්පත්කම දලු දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් සැබෑ සංවර්ධනය තාමත් මේ රටේ ජනතාවට සිහිනයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ඔන්නෝතන ඉඳන් අපි අද මේ මාතෘකාව කතා කරනකොට මේ දියුණු රටක් හරිත බිමක් නිර්මාණය කර ගැනීම සඳහා සාකච්ඡාව මම එලා ගන්නකොට ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණේ හැටියට මේ වෙනකොට අපේ රටේ පරිසර පද්ධතිය මොන ආකාරයේ විනාශයකට ගොදුරු වෙලා තියෙනවද කියලා අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. පරිසර පද්ධතිය මොන ආකාරයට ගොදුරු වෙලා තියෙනවද කියලා සාකච්ඡා කරන්න වෙනවා. මේ වනාන්තර පද්ධතිය, මේ මහ පොළොව පස, ජල සම්පත, වායු ගෝලය ඒ ආදි වශයෙන් මේ ඒවට වෙලා තියෙන විනාශය සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න වෙනවා. සාගරික සමුද්‍රීය පරිසරයට වෙච්ච විනාශය අපිට සාකච්ඡා කරන්න වෙනවා. දෙවෙනුව අපි බලාපොරොත්තු වෙනවා මේ සිදුවෙන විනාශයත් එක්ක රටක් හැටියට ජනතාවක් හැටියට ඔබ අප මේ අපේ මව් භූමිය මුහුණ දෙන අභියෝග කොයි වගේද කියලා සාකච්ඡා කරන්න. ඒ අභියෝග අඳුරගත්තොත් තමයි ඒවා ජයග්‍රහණය කරලා සැබෑ සංවර්ධනය මේ රට ගේන්න පුළුවන් වෙන්නේ. ජනතාව බලාපොරොත්තු වෙන ජනතාව විශ්වාස කරන ජනතාව අවශ්‍යයි කියලා හිතන සංවර්ධනය මේ රට ගේන්න පුළුවන් වෙන්නේ එහෙම. තිරසාර සංවර්ධනය කියලා අපි සංවර්ධනය සම්බන්ධයෙන් ලෝක සංකල්පයක් කතා කරනවා. දැන් අපි තිරසාර සංවර්ධනයේද මේ අත්පත් කරමින් තිබෙන්නේ. අපි වර්තමාන પરම්පරාව මේ පරිසර සම්පත් භුක්ති විඳිනකොට අනාගත પરම්පරාවටත් භුක්ති විඳින්න ඉතිරි කරලා ඒවට අනතුරක් නොකර කරන සංවර්ධනයේ තිරසාර සංවර්ධනය කියලා අපි සරල ලෙස තේරුම් ගත යුතු තිබෙනවා. තිරසාර සංවර්ධනයක් රටක තිබෙන්නේ නම් මේ සම්පත් සංරක්ෂණය වෙන්න ඕනේ. සංරක්ෂණයක් නැති රටක සංවර්ධනයක් ඉතුරු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි අපේ රට දිහා බැලුවමත් ලෝකෙ දිහා බැලුවමත් අපි බරපතල අභියෝග වලට මේ පරිසර ප්‍රශ්නයත් එක්ක මුහුණ දීලා තියෙනවා. ගොදුරු වෙලා තියෙනවා. අනිත් අපි අභියෝග දෙවනුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණේ හැටියට හරි. දැන් අපිට බොහෝ දිනෙක කියන කතාවක් තමයි විවේචනයේ තියෙනවා. පෙන්වා දීම කරනවා. මේ தත්ත්වය මගහරවා ගන්නේ කොහොමද? කොහොමද මේ පරිසරය සකස් කරගන්නේ? කොහොමද සංවර්ධනය සඳහා පරිසරය භාවිතා කරන්නේ? ඒ අපේ සැලසුම් මොනවද? අපේ යෝජනා මොනවද? අපේ වැඩපිළිවෙල මොකක්ද කියලා බොහෝ දිනේ ප්‍රශ්න කරනවා. ඉතින් අපි තුන්වෙනිව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ සැලසුම්, අපේ වැඩපිළිවෙල. මේ පරිසරය කොහොමද යථාවත් කරන්නේ? මේ පරිසරය භාවිතා කරලා කොහොමද රට අභිමානවත් රටක් බවට පත් කරන්නේ කියන සාකච්ඡාව අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරුණු තුන සාකච්ඡා කරගන්න
යම් වෙලාවක් අපට ගත වේවි. ඉතින් සාධාරණ වෙලාවක් මේ සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. හරි. අපි දැන් පළවෙනි කාරණේ දෙසට හැරුණොත්. අපේ පරිසර පද්ධතිය මේ මාතෘ භූමිය ලාංකීය භූමිතලයේ පරිසර පද්ධතිය විනාශ වෙන්න පටන් ගත්තේ මේ නන්දසේන ජනාධිපතිතුමාගේ කාලේ ඉඳන් නෙවෙයි. බොහෝ කාලයක සිට මේ පරිසර පද්ධතිය විනාශ වුණා. ඒ ඉතිහාසෙම කතා කරන්න ගියොත් අපිට යන වෙලාව වැඩි. එහෙනම් අපි වර්තමානයේ සම්බන්ධයෙන් යම් මතක් කර ගැනීමක් කළොත්. දැන් මේ වර්තමාන ආණ්ඩුවට තාම බොහෝ කාලයක් ගත වුණේ නැහැ. මේ ආණ්ඩුව ආපු මොහොතේ ඉඳන් වැඩ අල්ලපු තැනක් විනාශය ආරම්භ කරපු තැනක් තමයි මේ රටේ පරිසර පද්ධතිය. සමස්ත පරිසර පද්ධතියටම ඛේද වාචකයක් බවට මේ ආණ්ඩුව යොදපු සැලසුම් කරපු කටයුතු ඉවහල් වුණා. දැන් සැලකිය යුතු විනාශයකට මේ රටපත් වෙලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා. මේ කොරෝනා වසංගතයට එන්න පෙර ආතුව සහ වසංගතයේ ආපු මුල් අවදියේ අපි රට පුරා දැවැන්ත දැනුවත් කිරීමක් අරගෙන ගියා. ඩෝසරේට එරෙහි කියලා. අපි දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කළා. මේ පරිසර විනාශය වළක්ව ගන්න. ඒකේ යම් සාර්ථකභාවයන් තියෙනවා. නමුත් අපිට සහ මුලින් මේ විනාශය නවත්තන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අපේ දිග ප්‍රමාණයට තමයි අපට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. බලයේ තියෙන ප්‍රමාණයට තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. දැන් මේ වර්තමාන ආණ්ඩුව බලයට ආපු මොහොතේ ඉඳන් අපේ රටේ පරිසර පද්ධතිය සෑහෙන අතවරයට ලක් වුණා. දූෂණයට ලක් වුණා. විනාශයට ලක් වුණා. මේවා මේ පාලක විසින් රැක්කේ නැහැ. කොහේ දේව සිද්ධ වුණේ. දැන් අපි ගත්තොත් විල්පත්තුව. මේ ආණ්ඩුව බලයට එන්න පාවිච්චි කරපු රක්ෂිත වනාන්තරයක් තමයි විල්පත්තුව. බදුර්දීන් කපනවා. විල්පත්තුව වනසනවා. විල්පත්තුව රකින්න ඕනි. යහපාලන ආණ්ඩුව මේක රැක්කේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් ලොකු මත හැදුවා. ඒ සම්බන්ධයෙන් රටේම ලොකු ප්‍රචාරයක් කරන් ගියා. දැවැන්ත උද්ඝෝෂණ රටේ නිර්මාණය වුණා. ඒවා බලය ගන්න පාවිච්චි කරා විතරයි. පරිසර ප්‍රශ්න පාවඩයක් කරගෙන සිංහාසනයට ගියාට පරිසර ප්‍රශ්න උග්‍ර කරා මිසක ඒවට උත්තර නොදීපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. විල්පත්තු රැකගන්නවා කියලා ආපු ආණ්ඩුව කොතෙන්ද රැක්කේ කියලා අපි ප්‍රශ්න කරනවා. විල්පත්තු වනාන්තරයේ පේරණ කලාපේ, ස්වාරක්ෂිත කලාපේ අක්කර 1500ක් මේ නන්දසේන මහත්තයා බලයට ආපු ගමන් හිතවත් කොම්පැනි වලට පවර්ලා දුන්නා. මොකටද දුන්නේ? ඩෝසර් කරා. කෝමාරිකා වගාවක් කරන් ඩෝසර් කරා. අක්කර 1500ක් විල්පත්තුවේ පේරණ කලාපේ ලබලා දුන්නා. ඒ විතරක්ද? ආනවිලුන්දාව රැම්සා තෙත්බින් ලෝකෙ තෙත්බින් අපිට තියෙන සුළු ප්‍රමාණයක්. වටිනා බිම්. තෙත්බින් රැම්සා තෙත්බිම ආනවිලුන්දාවේ ඩෝසර් කරලා දැම්මා. ඒ විතරක්ද? කල්පිටියේ පල්ලිවාසල් තුරේ වනාන්තර භූමියේ ඩෝසර් කරලා දැම්මා. මේ විදිහට ගත්තම අපේ සැලකිය යුතු වනාන්තර පද්ධතිය මේ කට්ටිය ඩෝසර් කරන්න පටන් ගත්තා. එහෙනම් තමයි අපි ඩෝසරේට එරෙහි අරගලේ ආරම්භ කරේ. ආනවිලුන්දාව ඩෝසර් කරනු ලැබුවා. අම්පාරේ දිගා මඩුල්ලේ ලාහුගල වනාන්තර ඩෝසර් කරා. අම්පාරේ මහෝය ප්‍රාදේශීයයන් කොට්ටාසේ පොල්ලබැද්ද ආදිවාසීන්ගේ ගම්මානේ අක්කර 5426ක් කට්ටි 15කට කඩලා කොම්පැනි 15කට වෙන් කළා දුන්නා. හිතවත්තුන්ට දුන්නා. ඩෝසර් දැම්මා. මහගස් බිමට දැම්මා. අලියත්තුවේ කැලේ හිටපු උන් ගම් වලට ආවා. මිනිස්සු සහ අලිය අතර ගැටුම් නිර්මාණය කරා. වනාන්තර ඩෝසර් කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. ලෝක උරුමයක් බවට පත් වෙච්ච ජාතික උරුමයක්, ඒ වගේම ලෝකෙම උරුමයක් බවට වෙච්ච සිංහරාජයට මේ ආණ්ඩුව අත තියුවා. ඔබ කවුරුත් දන්නවා. අපි ඒ කාලේ මේවා කතා කළා. සිංහරාජ්‍ය සම්බන්ධයෙන් රටේ සෑහෙන පුවත් මවන්න පටන් ගත්තා. මේ ආණ්ඩුව හිතවත් ව්‍යාපාරිකයන්ට, මැණික් ව්‍යාපාරිකයන්ට සිංහරාජයට මින්න අලි දෙන්න මාරු වෙන අලි මංකඩේ හෝටල් හදන්න ඉඩම් දුන්නා. ඒවට ඔප්පු තිරප්පු හැදුවා. ඒවට ලියකිලි හැදුවා. ඒක වහගත්තා. මාධ්‍ය වහගන්න බැලුවා. විනාශයක් වෙන්නේ නැහැ කිව්වා. දියමං කඩවල් හරස් කරලා ඒකට පොකුණු හැදුවා. ඩෝසර් දාලා සිංහරාජේ ඒකට ඉදිකිරින් පටන් ගත්තා. සිංහරාජේ දෙල්ගොඩ රක්ෂිතේ හොරෝප්පු හදලා අක්කර 143ක් බදන්න බැරි දැවැන්ත ගස් බිම හෙළුවා. ඒවට හොරෝප්පු හැදුවා. පරිසර බලපත්‍ර නැහැ. අපේ ගමේ මිනිහෙක් කෙවිතක් කැපුවොත්, කැලෙන් උදැල්ලට මිටක් කැපුවොත් නීතිය ක්‍රියාත්මක රටක මේවට නීතිය ක්‍රියාත්මකුන්නේ නැහැ. තමන්ගේ හිතවතුන්ට ගජ රාමෙට මේ වනාන්තර ටික විනාශ කරන්න ඉඩකඩ හදලා දුන්නා. අපේ දකුණු පළාතේ තියෙන වටිනා වනාන්තරයක්, වටිනා අබේ භූමියක්, රූමස්සල අබේ භූමිය. රූමස්සල හරහා අඩි 20ක දැවැන්ත පාරක් කපන්න පිඹුරුපත් සකස් කරලා ඔක්කොම අස්සම් කරලා අනුමත කරලා දීලා තියෙන්නේ. දැවැන්ත විරෝධයක් ඒ ප්‍රදේශ මේකට තියෙනවා. මොකටද? ඩඩ්ලි මහත්තයාගේ හෝටලයට යන්න පාර හදන්න. මේ විදිහට මේ කට්ටියගේ හිතවතුන්ට වනාන්තර බිම් අබේ භූමි පවා ඩෝසර් කරන්න ඉඩ ප්‍රස්තාව හදලා දීලා තියෙනවා. කෝ රටට නීතියක්. ඒක නීතියක් හදනවා කිව්වා. රට රකින්නවා කිව්වා. දේශප්‍රේමී ආණ්ඩුවක් කිව්වා. අපි අහනවා මේ රටේ ආදරණීය වැසියන්ගෙන්, විශේෂයෙන් මේ රටේ තරුණ පරම්පරාවෙන් මේ විනාශයන් දැස් වලට නරඹන්න පුළුවන් විනාශයන්. මේවා පසුගිය කාලේ මාධ්‍යවල පෙන්නපු විනාශයන් මම මේ කියන්නේ. දැන් උනත් ගියොත් බලන්න පුළුවන් විනාශයන්.
ඒවට අදාළ ලියකියවිලි තියෙන විනාශයන් ආණ්ඩුව මේව නැහැ කිව්වට වහන්න පුළුවන් කමක් නැහැ. නැරඹිය හැකි විනාශයන් මේ ආණ්ඩුව රූපගත කරවලා තියෙනවා. එහෙනම් මෙවැනි දැවැන්ත විනාශයක් සිද්ධ වුණා. අපේ පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඔය මහින්ද මහත්තයා ජනාධිපති කාලේ කැබිනට් පේපර් එකක් දාලා අක්කර 65000ක් බ්‍රිතාන්‍යයේ බූකටේට් බහුජාතික සමාගමට උක්වගාවකට දෙන්න තීන්දුව කරා. අපි දැවැන්ත අරගල කරා. දැවැන්ත පෙළපාලි ගියා. දැවැන්ත පෙස්සන් අස්සන් කරා. මහා සංඝරත්නය පෙරටු කරගෙන බුද්ධිමතුන් පෙරටු කරගෙන අපි ඒ කොඩි විනේ කපන්න සෑහෙන මහන්සියක් ගත්තා. මහින්ද මහත්තයලා ගෙදර ගියා. මෛත්‍රීලා රනිල්ලා සිංහාසන වලට ආවා. එයාලා මොකද කරේ? එයාලා කැබිනට් පේපර් එකක් දැම්මා. අර අක්කර 65000ටම සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් බහුජාතික සමාගම ලංකාවට ගෙනල්ලා කාර්යාල දැම්මා. ඊට පස්සේ දැන් නන්දසේන මහත්තයා දැන් කොම්පැනි ගෙනල්ලා මේ ඉඩම් කඩම් දෙන්න සූදානම් කරනවා. පිඹුරු පත්‍රික සකස් කරනවා. මේ රටේ වටිනා බිම් ඉතිහාසයක් තියෙන බිම්. මේ රටේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරපු මිනිස්සුන්ගේ සිරුරු භූමදානය කරපු ලේ හලපු බිම් කොම්පැනි වලට උක් හිටවන්න මේ පාලකෝ දෙන්න සූදානම් කරමින් තියෙනවා. බරපතල තත්ත්වයක් අපේ රටේ පරිසර පද්ධතියට සිද්ධ වෙලා තියෙනවා. මීගමුවේ කලපුව ඩෝසර් දැම්මා. පිට්ටනි හදන්න, සෙල්ලම් කරන්න, ඔක්සිජන් කන්නද කියලා හැවුවා. අපේ රටේ ඒ ජාතිය පාලකව බවට මේ පාලකවපත් වුණා. දැවැන්ත පරිසර විනාශයක් රටේ හතර දිග්භාගෙම අපිට වාර්තා වෙන්න පටන් ගත්තා. මුතුරාජවැල මේ බස්නාහිර පළාතට තියෙන වටිනා තෙත් බිමක්, අබේ භූමියක්, කඩොලාන භූමියක්, මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක්, දීවර කර්මාන්තයට සම්පතක්. එතන අක්කර 406ක් වෙන් කළා අස්සම් කළා දුන්නා නිවාස සංකීර්ණයක් හදන්න හිතවත් කොම්පැනි එකට දුන්නා. තව අක්කර 10 ගාණක් දෙන්න යනකොට දැවැන්ත විරෝධයක් පාලා දැන් අපි නිකන් අඩයක් තියලා නවත්තගෙන ඉන්න තරමේ තියෙන්නේ. දැන් මේ වගේ දැවැන්ත විනාශයන් රට වටේම අපිට ආරංචි වෙනවා. රාජ්‍ය සභා මණ්ඩපේ රජපීල්ල ඒ ඔක්කොම ඩෝසර් කරා. රාජ්‍ය සභා මණ්ඩපේ ඩෝසර් කරා. රජපීල්ල වනාන්තරේ කුරුණෑගල ඒක ඩෝසර් කරා. සීගිරිය අවට තියෙන රක්ෂිත භූමි ඩෝසර් කරා. මේ කොරෝනාසිම දැන් සතියකට එකමාරකට උඩදී අපි ගියා ලොග්ගල්ලෝයි ජලාශේ අක්‍ර 50කට ඩෝසර් කරලා දැම්මා. රක්ෂිතේ වැව් තාවුල්ලේ කුඹුක් ගස් පෙරලලා දැම්මා. මී ගස් පෙරලලා දැම්මා. ඩෝසර් දැම්මා. දැන් මේ සියල්ලටම කියන්නේ සෞභාග්‍යයේ දැක්ම කියලා. කල්පනා කරලා බලන්න. දැවැන්ත පරිසර විනාශයකට ඔබේ මගේ රට මේ මාතෘ භූමිය ගොදුරු වෙලා තියෙනවා. මේවත් එක්ක එන ගැටලු සුළුපටු ගැටලු නෙවෙයි. මේවට දැන් වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඉතින් අපි මේවා තේරුම් ගන්න ඕනකම තියෙනවා. දැන් අපි දන්නවා අපි පරිසර කණ්ඩායම් හැටියට මේ පරිසරයත් එක්ක හැප්පෙන මිනිස්සු හැටියට මේවා සම්බන්ධයෙන් අරගල කරන මිනිස්සු හැටියට අපි පහුගිය ඉතිහාසයේ සොයලා බැලුවා. සාමාන්‍යයෙන් අපේ රටේ ওই 2000 ඉඳන් 2015 18 වගේ කාලේ දක්වා ගත්තම අපේ රටේ වනාන්තර විනාශය, රක්ෂිත විනාශය අවුරුද්දට සාමාන්‍යයෙන් හෙක්ටයාර් 8000ක් විතර තමයි කැපිලා විනාශ වෙන්නේ. අපිට වළක්ව ගන්න බැරි විදිහට විනාශ වෙනවා. අක්කර වලින් කොත් අක්කර 20000ක්. අවාසනාවක මහත ඛේදවාචයක බරපතලකම තේරුම් ගන්න නන්දසේන ජනාධිපතිතුමාගේ කාලේ මේ වෙනකොට අක්කර 70000කට වැඩිය මහගස් බිම හෙලලා ඉවරයි. බිම හෙලලා ඉවරයි. බරපතල තත්යකට අපි අදපත් වෙලා තියෙනවා. අක්කර 70000ක විතර මහගස් බිම හෙලලා බුරුතගස් කුඹුක්ගස් මීගස් සියල්ල බිම හෙලලා පාලකෝ කියනවා අපි පරිසරය රකින්නවා. පැල ලක්ෂයක් විතර පාරවල් දිගේ හිටවනවා. උද්‍යානවල හිටවනවා. ඒවා කැලයක් නෙවෙයි. ජෛව පද්ධතියක් හැදෙන කැලයක් නෙවෙයි. පැල ලක්ෂයක් විතර හිටවනවා. ජාතික ධනෙ වැය කරනවා. හිටවල මාස 3-4ක් යනකොට හිටවපු පැල ලක්ෂෙන් 90ක් විතර මැරිලා යනවා. මේ ජාතියේ සිප්පට විද්‍යා සංවර්ධන ව්‍යාපෘති අපි ඉතිහාසයේ ඉඳන් දැකලා තියෙනවා. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. දැන් අපි තේරුම් ගන්න ඕනේ. අපේ රටේ මුළු වන ගහණය වන පද්ධතිය මහ එකක් නෙවෙයි. දැන් 16%ක විතර වනාන්තර පද්ධතියක් තමයි ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැන් අරගල කරන්නේ මේ 16% බේරගන්න. 16% බේරගන්න. මේ වනාන්තර ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අපේ රටේ මේ පරිසර අවශ්‍යතාවයට, මානව අවශ්‍යතාවයට, ජීවේ පැවැත්මේ අවශ්‍යතාවයට මේ 16%ක් වෙච්ච වනාන්තර ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ වනගහණය වැඩි කරගන්න. ඒ ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරලා බලමු. දැන් අපි දන්නවා දැන් මේ ආණ්ඩු කියනවානේ මේ අපි මේ රට හදනවා රට දියුණු කරලා තියෙන්නේ කියලා. මොනවද දියුණු කරලා තියෙන්නේ? නිකන් ඔබ පපුවට තට්ටු කරලා බලන්න. අපේ නොදියුණුයයි කියලා මේ කට්ටිය කියන ඉතිහාසයේ තිබුණු සමහර ಗುಣධර්ම මේ දියුණුවයි කියන සමාජයේ තියෙනවද? මේ කට්ටියගේ සං කියන වර්ධනයේ විසින් සං හැලිච්ච වර්ධනයේ විසින් ඉතිහාසයේ යම් තිබුණා නම් ගුණයක් ධර්මයක් යහපත් භාවයක්
බොහෝ දේවල් අහිමි කරලා තියෙනවා. මේ කරගත්ත සංවර්ධනයේ විසින් විනාශය අපි වට කරලා තියෙන්නේ. ගොදුරු කරගෙන ඉන්නේ මේ රටේ බොහෝ දේවල්. එහෙනම් අපි බරපතල අර්බුදයකට මුහුණ දීපු රටක් කියන එක මතක තියාගන්න. අපිට මේ වනාන්තර රැකගන්න තිබුණා මේ කැලේ හැදෙන ගස්වල අර පත්‍ර වෙනුවට හැදෙන කොලේ 5000 කොලේ වුණා නම් 1000 කොලේ වුණා නම් එනම් මේ ධනපති කණ්ඩායම් මේ පාලකයෝ බලවත්තු රටම කැලෑවක් කරනවා. එහෙනම් මේ කට්ටියට අවශ්‍ය මිල මුදල් මේ කට්ටිය දකින්නේ වටිනාකම තියෙන සල්ලි වල කියලා. කාසි සහ නෝට්ටු වල කියලා. අන්න ඒවා හම්බ කරන්න මේ සබහා දහම ඒ කට්ටිය භුක්ති විඳිනවා. අසාධාරණ ලෙස විදිහට භුක්ති විඳිනවා. විනාශකාරී ලෙස භුක්ති විඳිනවා. ඉතින් අවුරුදු 73ක ශේෂපත්‍රය පරීක්ෂා කරන්න කියලා මම ඔබෙන් ආදරෙන් ඉල්ලීමක් කරනවා. කල්පනා කරලා බලන්න. ඉතින් මේ රටේ අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ විනාශය ඔබ අඩු වැඩි වශයෙන් තේරුම් ගත්ත මිනිස්සු. රටේ ජනතාව අපි හිතනවා හිතක් පපුවක් ඇබිත්තන් හෝ දැනුමක් අබටක් තරමට මොලයක් තියෙන කෙනෙකුට තේරෙනවා රට විනාශයට යන්නේ. රට අගාධයට යන්නේ. වැරදිලා තියෙන්නේ කියලා. දැන් මේ වැරද්දට පිළිතුරු හොයන්නේ කොහොමද මේ රටේ ජනතාව? මේ විනාශයේ මූලය හොයනවා. මේ විනාශයේ න්‍යෂ්ටි හොයනවා. මේ විනාශයේ පදනම හොයනවා. ලක්ෂ්‍ය හොයනවා කොතෙන්ද කියලා. අවුරුදු 73ක් මේ වැරද්ද වෙන තැන හොයාගත්තේ කොහොමද දන්නවද? බොහෝ දෙනෙක් බහුතරයක් තෝරගත්තේ මේ වැරද්දට හේතුව පුජ්‍යලයක් කියලා. ඉතින් පුජ්‍යලයෝ මාරු කරා. ජේ.ආර් මාරු කරලා ප්‍රේමදාස ගෙනාවා. මේ වැරද්දේ න්‍යෂ්ටි පුජ්‍යලයා කියලා හිතලා. ප්‍රේමදාසට පස්සේ චන්ද්‍රිකා ගෙනාවා. චන්ද්‍රිකාට පස්සේ මහින්ද ගෙනාවා. එයා වැරදි කියලා මෛත්‍රී ගෙනාවා. මෛත්‍රී හරියන්නේ නැහැ කියලා නන්දසේන ගෙනාවා. ඉස්සරහටත් පුජ්‍යලෝද ගේන්නේ. මේ සමස්ත විනාශයේ කේන්ද්‍රය හොයන්න, ලක්ෂ්‍ය හොයන්න, මූලය හොයන්න පුජ්‍යලයක් නෙවෙයි මේ ප්‍රශ්නේ. මොකක්ද එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නේ? අපි තේරුම් ගත යුතුව තිබෙනවා පුජ්‍යලයේගේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ක්‍රමයේ ප්‍රශ්නයක්. මේ යන ක්‍රමයේ ප්‍රශ්නයක්. මේ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක්. මේ වැඩපිළිවෙලේ ප්‍රශ්නයක්. මොකක්ද මේ ක්‍රමය? මේ ක්‍රමය අපේ දේශපාලන වචනෙන් කිව්වොත් ධනයට මූලික තැන දීපු ධනේශ්වර ක්‍රමය. සල්ලි පස්සේ යන ක්‍රමය. ඉතින් මේ ක්‍රමය වෙනස් කරන ප්‍රතිපත්තියක් ඕනේ. ඒ වෙනස් ප්‍රතිපත්තියක් ඕනේ. අලුත් වැඩපිළිවෙලක් ඕනේ. ඒක සඳහා වෙච්ච නායකත්වයක් ඕනේ. එහෙම නැතුව මේ තත්ත්වය අපට වෙනස් කරන්න බෑ කියලා ඔබ අපි තේරුම් ගත යුතුව තිබෙනවා. අපි දන්නවා අපේ රටේ ඉතිහාසයෙන් පරීක්ෂා කරගත්තම අපිට වසර 73ක් මේ විනාශය වළක්ව ගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ සාකච්ඡාව ඇතුලේ ඔබ තේරුම් ගන්න ඕන බොහෝ කාරණා තියෙනවා කියලා මම හිතනවා. එහෙනම් අනාගතේ හරි මේ වැරද්ද නිවැරදි කරන්න නම් මේ විනාශයේ මේ වැරද්දේ ලක්ෂ්‍ය හොයන්න, න්‍යෂ්ටි හොයන්න. මේක පුජ්‍යල ප්‍රශ්නයක් නෙවෙයි ක්‍රමයේ වැරද්දක් හැටියට අපි තේරුම් ගත යුතු තිබෙනවා. කල්පනා කරලා බලමු. දැන් මම ඉස්සෙල්ලා සාකච්ඡා කරේ මේ වනාන්තර පද්ධතියට වෙන විනාශය. අපි ඊළඟට ගියොත් අපේ වටිනා පාරිසරික පද්ධතිය, අපේ වටිනා සම්පතක් හැටියට අපි සලකනවා සාගර සම්පත, සමුද්‍රීය පරිසරය. අපිට කොපමණ සාගරයක් තියෙනවද? ගොඩබිම වගේ 7 ගුණයක සාගරයක් අපිට තියෙනවා. අපේ රටේ දූපතක් නිසා වටේම තියෙන වෙරළක්. අපිට කිලෝමීටර් 1585ක් දිග වෙරළක් තියෙනවා. හොඳ කඩතොළු වෙරළක්. කඩොලාන තියෙන, තෙත්බිම් තියෙන, කලපු තියෙන, බොකු තියෙන, කලපු 40කට ආසන්න ප්‍රමාණයක් තියෙන හොඳ වෙරළක් තියෙනවා. ආර්ථික සම්පතක් වෙච්ච මහා දීවර කර්මාන්තය කරගන්න සුදුසු බිමක් හැදිලා තියෙනවා. මනරම් වෙරළ තීරයක්. සංචාරක ආකර්ෂණීය වෙරළ තීරයක්. අපේ මනස ප්‍රබෝධයටපත් කරන්න පුළුවන් වෙරළ තීරයක් අපිට තියෙනවා. අවාසනාවකට අපේ සමුද්‍ර පරිසරය අද සෑහෙන අනතුරුදායක තත්ත්වයටපත් වෙලා තියෙනවා. හිතලා බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. අපේ රට ගත්තොත් අපේ සමුද්‍රය අපිට අයිති සමුද්‍රය මුහුදු කලාපය අපි කලාප 3කට වෙන් කරනවා. මේ ආසන්න කලාපය, ප්‍රාදේශීය කලාපය කියලා අපි නම් කරනවා. අපිට ප්‍රාදේශීය කලාපය කියන්නේ මේ වෙරළාසන්න තියෙන කලාපේ වර්ග කිලෝමීටර් 18060ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා යාබද කලාපය අපිට තියෙනවා වර්ග කිලෝමීටර් 19600ක් තියෙනවා. ඊළඟට අන්‍ය කලාපය, ආර්ථිකමය කලාපය, දීවර කටයුතු කරන්න පුළුවන් ආර්ථිකමය කලාපය. ඒක තමයි විශාලම කලාපය. අපිට එතන තියෙනවා වර්ග කිලෝමීටර් 437400ක භූමියක් තියෙනවා. අපිට ජල තටාකයක් තියෙනවා, මුහුදක් අපිට තියෙනවා. සමස්ත මුහුදු කලාපය බැලුවම අපිට වර්ග කිලෝමීටර් 475880ක අපිට මුහුදක් හිමි. ගොඩබිමේ තියෙන අපිට වර්ග කිලෝමීටර් 65610යි. මෙවැනි සම්පතක් තියාගෙන ඇයි මේ රටේ දුප්පත්කම නැති කරන්න බැරි? ඇයි මේ රට අභිමානවත් රටක් බවට පත් කරන්න බැරි? වැඩපිළිවෙලක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. විනාශකාරී ගමනක රට අරන් ඇවිල්ලා තිනා වසර 73ක කාලයක්. ඒක අපි තේරුම් ගත යුතුව තියෙනවා. දැන් අපි ලෝකයේත් එක්ක සැලකුවම මේ පරිසර විනාශයේ තත්ත්වයන් සැලකුවම ලෝකේ
පෙළගස්සලා තියෙනවා සමුද්‍රයට කුණු විස අපද්‍රව්‍ය වැඩියෙන් එකතු කරන රටවල් 1 2 3 ආදී වශයෙන් නම් කරලා තියෙනවා. ලංකාව තියෙන්නේ 5 වෙනි ස්ථානයේ. ලෝකේ 5 වෙනි ස්ථානයේ සමුද්‍රයට වැඩිම කුණු කසල අපද්‍රව්‍ය එකතු කරන ලෝකේ 5 වෙනි රට බවට ශ්‍රී ලංකාව විරුදාවලිය ලැබලා තියෙනවා. අවුරුදු 73ක් අපට ලබා දීපු නම්බුව පදක්කම් අපි තේරුම් ගන්න ඕනේ. මේ සමුද්‍රයට අපි සෑහෙන කුණු ප්‍රමාණයක් එකතු කරනවා. කසල ප්‍රමාණයක් එකතු කරනවා. අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කරනවා. අපේ සමුද්‍රයේ සැලකිය යුතු හානියකට ලක් වෙනවා. කල්පනා කරලා බලන්න. දැන් මේ දවස්වලත් අපි සාකච්ඡා කරන සමුද්‍ර විනාශයක් සම්බන්ධයෙන් බරපතල සාකච්ඡා දැන් මාසයකට වැඩි අපි කාලයක් තිස්සේ කරනවා. මොකක්ද? එක්ස්ප්‍රස් ෆර්ල් නෞකාවේ ගිනි ගත්තද? ගිනි තිව්වද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කර යුතුයි කියලා මම හිතනවා. තව ටිකක් මේක අපිට මේ සාකච්ඡාව සාරවත් කර ගැනීම සඳහා. එක්ස්ප්‍රස් ෆර්ල් නෞකාව කටාර් ඉඳන් මෙහාට ආවා. හමාඩ් වරායේ කටාර් වලට මේක ඇතුල් කරන්න වරා නැවේ අයිති සමාගම ඉල්ලීම් කරා. රසායනික කාන්දුවක් තියෙනවා කිව්වා. නමුත් ඒ වරාය ඒක ඇතුල් කරගන්න කැමති වුණේ නැහැ. ඉන්දියාවේ හසීරා වරායට මේක ඇතුල් කරන්න අවසර ඉල්ලුවා. ඉන්දියාවත් ඒකට කැමති වුණා රසායනික කාන්දුවක් තියෙනවා කියපු නිසා. නමුත් ලංකාවේ කොළඹ වරාය මේකට කැමැත්ත ප්‍රකාශ කරා. වරාය ආසන්නට නැව ආවා. ලංකාවට අයිති මුහුදු තිරේදී නැව ගිනි ගන්න පටන් ගත්තා. මේ ගින්න නිවන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. මේක ගිනි ගත්තද ගිනි තිව්වද අපි දන්නේ නැති ප්‍රශ්නයක්. අද අධිකරණයේ සාකච්ඡා වෙනවා. නැව අයිති සමාගම පැත්තෙන් නීතිඥයෝ තර්ක කරනවා මේ ගින්න නිවන්න තිබ්බා ඇවිල්ලා ඇරියා. ඉතින් අපිට ඒක යම් සාධන අපිට ඒක යම් හිතන්න මතන්න ඕන තැන් ටිකක් තියෙනවා. ලංකාවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වෙච්ච වාසුදේව නානායක්කාර ඇමතිතුමා මේ ගින්න ඇවිලෙන මොහොතේම මාධ්‍යෙන් අහනකොට hina වෙලා කිව්වා ආයක ප්‍රශ්නයක් නෑ ගිනි ගත්තට අපිට ලොකු වන්දියක් ලැබෙනවා කිව්වා. ඒතර වන්දි බලාගෙන ගින්න ඇවිලෙන්න ඇරියද වන්දි බලාගෙන ගිනි ගත්තද නොවිසඳුණු ප්‍රශ්නයක් හැටියට තාම තියෙනවා. මයික්‍රෝ ප්ලාස්ටික් මුහුදට එකතු වුණා. නයිට්‍රික් අම්ලය මුහුදට එකතු වුණා. අන්තරායක රසායනික ද්‍රව්‍ය මුහුදට එකතු වුණා. නැවේ ඉතුරු ටික මුහුදට ගිලා බැස්සා. දැවැන්ත සමුද්‍රීය හානියක් සිද්ධ වෙලා තියෙනවා. වෙරළට හානි වෙලා තියෙනවා. මුහුදේ ජලයට හානි වෙලා තියෙනවා. මුහුදු පතුලට හානි වෙලා තියෙනවා. ගින්නත් එක අපේ වායු ගෝලයට හානි වෙලා තියෙනවා. තාම ගණනය කරනවා හානිය. තාම අවසන් නැහැ. අර කොරෝනා මරණ දවසින් දවස මෙච්චරයි කියලා වාර්තා කරනවා වගේ දැන් මාධ්‍යෙන් දවසින් දවස කැස්බෑ මරණ මෙච්චරයි, තල්මස් මරණ මෙච්චරයි, ඩොල්ෆින් මරණ මෙච්චරයි කියලා වාර්තා කරනවා. මේ මරණ වාර්තා කරනකොට මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් තියෙන සංවේදී මිනිස්සු මේවට කම්පා වෙනවා. දැන් මේ සමුද්‍රීය ආරක්ෂා භාරයේ ඉන්න අමාත්‍යවරයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ වියත් මගෙන් ආපු වියතෙක් කියලා සලකන ආචාර්ය නාලක ගොඩහේවා ඇමතිතුමා. එතුමා මේ සම්බන්ධයෙන් කර ප්‍රකාශය මොකක්ද? වාරකම් කාලයට සාමාන්‍යයෙන් ඔහොම මැරෙනවලු. මේක සාමාන්‍ය දෙයක්. නැව නිසා මැරුණේ නැහැ කියලා මේකට සුදුහුණු ගන්න පටන් ගත්තා. ආචාර්යවරයෙක් නිසා සමහරවේ තර්කේ පිළිගන්න පටන් ගත්තා. ඒක මාධ්‍ය සාකච්ඡා වෙන්න පටන් ගත්තා. මේ පහුගිය 30 වෙනිදා මේ අද 4 30 වෙනිදා අධිකරණයට නීතිපතිතුමා වාර්තාවක් ඉදිරිපත් කරා. විශේෂඥයෝ 39 දෙනෙක් එකතු වෙලා මේ සමුද්‍රීය සත්ත්ව ප්‍රජාව මරණයට පත් වෙන්න හේතු ඒ වාර්තාවේ සටහන් කරලා තිබ්බා. මොකක්ද කිව්වේ? ඒ වාර්තාවේ කියනවා මේ සමුද්‍රීය ජීවීන් මරණයට හේතුව ස්වභාවික හේතුවක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය විස ඇතුළත් වුණු නිසා ආහාරයට ගත්ත නිසා ඔවුන්ගේ ජීවිත අහිමි වෙලා කියලා වාර්තාවේ සටහන් වෙනවා. කැස්බෑවෝ එදිනට 170ක් මැරිලා. ඩොල්ෆින් මත්ස්‍යෝ 20ක් එදිනට මැරිලා. තල්මස්සු 4 දෙනෙක් මැරිලා. ඔන්න අපේ රටේ සංවර්ධනීය ප්‍රතිඵල. සමුද්‍රීය පරිසරයට සැලකිය යුතු විනාශයක් කියලා. අපි දන්නේ නැති ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජීවීන් සමුද්‍රයේ මැරිලා ඇති. අපේ කොරල් පර තට්ටුවකට සෑහෙන විනාශයක් වුණා. දීවර කර්මාන්තය ඇනහිට්ටා. වෙරළට සෑහෙන හානියක් සිද්ධ වුණා. ගුවන්ට සෑහෙන හානියක් වුණා. තාම ගණනය කරනවා. කල්පනා කරලා බලන්න. එන සමුද්‍රීය පරිසරය සම්බන්ධයෙන් අපේ රටේ පාලකයන්ගේ නිසි අවධානයක් නැහැ කියලායි අපිට පේන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් අපි දැක්ක මේ වගේ ගිනි ගැනීම් අද ඊයේ මේ එකක් දෙකක් සිදු වෙනවා නෙවෙයි. මේ ආණ්ඩුව යටතේම මේ 2020 අවුරුද්දේ නැගෙනහිර මුහුදේ නිව් ඩයමන්ඩ් නෞකාව ගින්නකට හසු වුණා. ඒක තෙල් ප්‍රවාහනය කරන නෞකාවක්. ඒකේ බොර තෙල් විතරක් තිබුණා
මෙට්‍රික් ටොන් 2,70,000ක් ඩීසල් විතරක් තිබ්බා මෙට්‍රික් ටොන් 1,700ක් ගින්නක් ඇවිලුණා. වාසනාවකට ගින්න නිවා ගන්න පුළුවන් වුණා. අපේ කාර්ය මණ්ඩල නාවික හමුදාවේ අය එතකොට වරායේ සේවකයෝ මේ ගින්න නිවා ගත්තා. අවසානයේ බිල ඉදිරිපත් කරා මේකට ගිය වියදම කීයද? ලක්ෂ 3,000යි. වන්දි හම්බුණාද? නැද්ද? තාම රටට එළිදරව් වෙලා නැහැ. දැන් මේ විදිහට අපිට පේනවා මේ සමුද්‍රය ආරක්ෂා කරන්න පරිසර බලධාරීන් ඇමතිවරු හරියට කටයුතු කරන බවක් අපිට පේන්නේ නැහැ. වෙරළා ආරක්ෂා කරන කටයුතු කරන බවක් පේන්නේ නැහැ. දැන් ආචාර්ය නාලක ගොඩේව මම අර ඉස්සලා කිව්වා වගේ ප්‍රකාශ කරනකොට අපි මේක ආරක්ෂා කරන්නේ මොන මිනිහකින්ද? මේක බාර දුන්නේ යාලට. දැන් අපේ ගමේ මාමා කෙනෙක් දවසක් මම ඉතිහාසයේ මර්වින් සිල්ලත් ආචාර්යවරයෙක් වුණා කිව්වට පස්සේ කටකොටකට හිනාවක් ගත්තා. එයා මොකක්වත් කිව්වේ නැහැ. හැබැයි එයාගේ හිනාවෙන් ආචාර්ය මර්වින් සිල්ලගේ ආචාර්ය උපාධියේ එයා මට ගම්‍ය කළා. ඒ උපාධිය එයා ගත්ත හැටි, තේරුම් ගත්ත හැටි. අපිට මර්වින් සිල්ලගේ ආචාර්ය උපාධිය තේරුම් ගන්න පුළුවන්. නාලක ගොඩ හේ ආචාර්ය උපාධිය තේරුම් ගන්න බෑ. ජී.එල්. පිරිස්ගේ මහාචාර්යකම තේරුම් ගන්න බෑ. මේ සිදුවෙන අධ්‍යාපනයට වෙන හානි, මේවට වෙන හානි දිහා බැලුවම ඒක අපිට තේරුම් ගන්න බෑ. ඉතින් බරපතල තත්ත්වයකට අපේ රටපත් වෙලා තියෙනවා. මේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා නෙදර්ලන්තේ රොටර්ඩෑම් වරායේ ඉඳන් විස රසායනික ඇතුළත් විකිරණශීලී ද්‍රව්‍ය ඇතුළත් නෞකාවක් ගියා චීනයේ සැන්හයි නුවරට යන්න ගියා. යන ගමන් හම්බන්තොට වරායට ආවා. වරායේ චීනගේ රට අපේ අවසර ගත්තේ නැහැ. එතකොට වැරදිලා හරි මහා හානියක් සිද්ධ වුණා නම් කවුද මේකට වග කියන්නේ? අපිට රටක් හැටියට අපේ රටට පුළුවන් ලෝකේ වරායන් වලට එහෙම අනවසරින් ඇතුල් වෙන්න. එතකොට මේ රටේ කවුද රට කරවන්නේ? බරපතල ප්‍රශ්න වලට අපි මූණ දීලා තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවම අපිට හිතෙනවා ජනාධිපතිතුමා එක වෙලාවක කිව්වනේ මේ රට සංවර්ධනය කරන්න ටූල්ස් පාවිච්චි කරන්න කියලා. එතකොට මේ ආරාධනා පත්‍ර යවලා විකිරණශීලී නෞකා ගිනි ගන්න නැව් ලංකාවට ගේන්නේ ඒ ටූල්ස් එකට අනුවද කියලා අපිට ප්‍රශ්න කරන්න සිදු වෙලා තියෙනවා. කල්පනා කරලා බලන්න. අපි කතා කරේ වෙරළ සම්පත ගැන, මහා සයුර සම්පත ගැන. අපේ රටේ බලවත් තවත් සම්පතක් තමයි මේ මහ පොළොව. ඔබේ අපේ මාතෘ භූමිය. අද මේ මහ පොළොවත් බලවත් ගැටලුවකට මුහුණ දීලා තියෙන්නේ. දැඩි ව්‍යසනයකට ගොදුරු වෙච්ච තැන තමයි අපේ මේ මහ පොළොව. අපි මේ ශ්‍රී ලංකා භූමියම සමස්තයක් හැටියට ගත්තම අපේ මේ භූමියේ පස් තට්ටුව සාමාන්‍ය මීටර් 4ක විතර පස් තට්ටුවක් තියෙනවා. මීටර් 4ක විතර කබොල්ලක් තියෙනවා. මේකේ වටිනාම පාංශු ස්තරය හැටියට අපි සලකන්නේ මේ මතු පිට තියෙන සෙන්ටිමීටර් 35ක් පමණ ඝනකම වෙච්ච ජීවී පාංශු ස්තරය තමයි අපි සලකන්නේ. කාබනික කොටස් තියෙනවා. හියුමස් කොටස් තියෙනවා. ජීවීන් සුද්ධ ජීවීන් ග්‍රහණ පාංශු ස්තරයක්. ඇතුලේ තියෙන ඝන කබොල්ලත් මතු පිට තියෙන ජීවීන් නාමයේ සාක ප්‍රජාවත් සම්බන්ධ කරන පාංශු ස්තරය. අද ඒකට මොකද වෙලා තියෙන්නේ? දැවැන්ත පාංශු කාදනයකට මේවා ගොදුරු වෙලා තියෙනවා. දැවැන්ත හානියකට ලක් වෙලා තියෙනවා. පාලකෝ ඇයි මේවා නැසුකන්ව සිටින්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. රටේ ඕන තරම් මුදල් වෙන් කරනවා වෙන වෙන කාර්යයන් වලට. වැදගත්ම පරිසරය ආරක්ෂා කරන්න. ඒවා වෙන් නොවන ස්වභාවයක්. ඒ සඳහා සැලසුම් නොවන ස්වභාවයක් අපිට පෙන්눔 කරනවා. එහෙනම් ඔබේ මගේ මහ පොළොව දැඩි ලෙස රෝගාතුර වෙච්ච පොළොවක් බවට පත් වෙලා තියෙනවා. කල්පනා කරලා බලන්න. 1990 ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමීක්ෂණයක් කරා මධ්‍යම කඳුකරේ ලංකාවේ. සමීක්ෂණය කරලා ඔවුන් ප්‍රකාශයටපත් කරා මධ්‍යම කඳුකරේ හෙක්ටයාර් එකකින් වසරකට 5 ටොන් 150ක් කාදනය වෙලා පහළට යනවා කියලා. කාදනලා පහළට යනවා කියලා. ඊට පසු කාලෙක පරිසර අමාත්‍යාංශයත් තව සමීක්ෂණයක් කරලා ඔවුන් තව අලුත් සංඛ්‍යාවක් කිව්වා. සමස්ත මධ්‍යම කඳුකරේම වසරකට 5 ටොන් 8,33,000ක් කාදනය වෙලා පහළට යනවා කියලා. වසරින් වසර සාරවත්ම පස් තට්ටුව මෙහෙම ගියාම මොකද වෙන්නේ? මේක නිසරු බිමක් බවට පත් වෙනවා. මේක කාන්තාරීකරණයේ ලක්ෂණ පෙන්눔 කරනවා. ජලය රඳවා ගැනීමේ හැකියාව මධ්‍යම කඳුකරේට නැති වෙනවා. සාරවත් බව ඉවත් වෙලා යනවා. විනාශයට ලක් වෙනවා. ජීවි පස් තට්ටුව අහිමි වෙනවා. පහළ තියෙන වැව් පිරෙනවා. පොකුණු පිරෙනවා. අමුණු පිරෙනවා. ඒව ප්‍රශ්නයක් නෑනේ. ඒවා පිරුණම චීනා එනවා. චීන ඇවිල්ලා වැව ගොඩ දානවා. වැව ගොඩ දැම්මම පාලකෙක් ගොඩ යනවා. අපේ රටේ කල්පනා කළ යුතු බොහෝ කාරණා තියෙනවා. ඔබ අපි ඉතිහාසයේ යම් පමණකට දන්න මිනිස්සු. අපේ රටේ ශිෂ්ටාචාරය ගත්තම වාරි ශිෂ්ටාචාරයක්. ලෝකේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයන් සම්බන්ධයෙන් ඔබ අපි ඉගෙනගෙන තියෙනවා. ඒවා ගංගා පදනම් කරලා ඒ ශිෂ්ටාචාරය හැදුනේ. ලංකාවට වාරි ශිෂ්ටාචාරයක් හැදුනා. මොකක් පදනම් කරලාද? මිනිසුගේ දැනුම පදනම් කරලා. මිනිසු වැව් හැදුවා. ගලා යන වතුර හරස් කරලා වැව් හැදුවා. ඒවා
ඒ වතුර ගෙනිහිල්ලා කෙත්යායවල් හැදුවා. කෙතට උඩින් චෛත්‍ය හැදුවා. පන්සල හැදුවා. ඉතින් අපේ රටේ තියෙන වාරි ශිෂ්ටාචාරයක් තියෙන. ඉතින් වැව් 30-40000ක් තිබුණු රටක එහෙම දැවැන්ත වැව් හදපු රටක අද වැවේ මඩ ටික අයින් කරන්න චීනා එනවා. වැරදිලා හරි. මෙකල්හි පරාක්‍රම බහු රජතුමා ඉන්නවා නම් මහසෙන් රජතුමා ඉන්නවා නම් මින්නේරිය හදපු. අක්බෝ රජතුමා ඉන්නවා නම් කන්තලේ හදපු. කලාවැව හදපු ධාතුසේන රජතුමා ඉන්නවා නම් රුවන්වැලි සෑය ගාවට කියලා බෙල්ලි වෙල දාගෙන මැරෙනවා. මේ જાතියේ රට වනසන තීන්දුවලට මේ පාලකයා ඇවිල්ලා තියෙනවා. මේ කට්ටියට ඕනේ සල්ලි. එහෙනම් පරිසරය ගැන තැකීමක් නැහැ. රටක් ගැන තැකීමක් නැහැ. ජනතාවක් ගැන තැකීමක් නැති ආකාරයක් අපිට පෙන්눔 කරනවා. මේ මධ්‍යම කඳුකරේ පාංශු කාදනයත් එක්ක නායම් බහුල වෙලා තියෙනවා. දැන් ඔබ බලන්න පායන කාලෙට ගියත් මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ ආදී ගංගා චොකලට් පාටට ගලාගෙන යනවා. මොනවද අරගෙන යන්නේ? පෙරකි අපේ වටිනා පස් ප්‍රමාණය අරගෙන යනවා. වැව්පතුල් පුරවනවා. බරපතල හානියක් බවට පත් වෙලා තියෙනවා. මේ පාංශු කාදනේ වළක්වන්න ආණ්ඩුවේ මොකද්ද තිබුණු වැඩපිළිවෙල? වසර 73ක ශේෂපත්‍රේ පරීක්ෂා කරන්න කියලා දිගින් දිගට කිව්වේ ඒකයි. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ ওই මුහුද ආසන්නේ තියෙන කැලෑ රොදවල් කපලා දාලා, ඩෝසර් කරලා දාලා, මුහුදේ වතුර ගොඩට ගහලා සමහර වැරදි කුෂිකාර්මික ක්‍රම නිසා ලවණීකරණය වෙලා අපේ ගොවි බිම්, අපේ මාතෘ භූමි බිම් සැලකිය යුතු ප්‍රමාණයක් ලවණීකරණයට ගොදුරු වෙලා. දැන් පරිසර අමාත්‍යාංශයේ ගණනයන් වලට අනුව අපේ රටේ අක්කර 1,12,500ක් ලවණීකරණයට ගොදුරු වෙලා. අර පැත්තෙන් පාංශු කාදනයට ගොදුරු වෙලා. මේ පොළොව ගැන අපි කතා කරන්නේ. මේ පස ගැන කතා කරන්නේ. එහෙනම් අපි පස සැලකිය යුතු රෝගාතුර බවට පත් කරලා තියෙනවා කියලා අපි තේරුම් ගත යුතුව තිබෙනවා. දැන් අපි ඊළඟට කතා කරොත් මේ දවස්වල සාකච්ඡා වෙනවා. මේ පසට වශීකතු කරලා, මේ පසට විශේෂකතු කරලා කවුද කළේ? මේ පාලකයෝ තමයි පහුගිය ඉතිහාසයේ මේක කළේ. ඒවත් බරපතල ගැටලු බවට පත් වෙලා තියෙනවා. දැන් මේ පස සැලකිය යුතු සුද්ධ ජීවින් අපි විනාශ කරගෙන තියෙන්නේ. මේ පස නැවත යථාවත් කරන්න ඕනේ. අපි ඉදිරි අපේ ප්‍රතිපත්ති සාකච්ඡා කරනකොට ඒක සාකච්ඡා කරමු. දැන් ඒකත් එක්ක සාකච්ඡා වෙනවා මේක වළක්වන්න කාබනික කුෂිකර්මාන්තය නැත්නම් පාරිසරික කුෂිකර්මාන්තය මේ පාලකයෝ අඳුන්වා දුන්නා කියලා. දැන් මේ සම්බන්ධයෙන් කුෂිකර්මය ඇතුලේ තමයි මේ විෂය වැඩිපුර කතා කරන්න ඕනේ. නමුත් මේ මොහොතේ රටේ කතා කරන මාතෘකාවක් නිසා මේක පරිසරයටත් අපට අයිතිත් නිසා යමක් මෙතෙන්ද කිව යුතුව තිබෙනවා. ආණ්ඩුව පාරිසරික කුෂිකර්මාන්තයට කැමති 100යි නම් අපි ජනතාවින් තුරන 1000ක් කැමති. එයාලා 100යි නම් කැමති අපි 1000ක් කැමති. හැබැයි ඒකට සැලසුමක් ඕනේ. ඒකට ක්‍රමවේදයක් ඕනේ. ඒකට ප්‍රතිපත්තියක් ඕනේ. එහෙම නැතුව ඉබාගාතේ මේක කරන්න බෑ. ආණ්ඩුව මේ රටේ ජනතාව කන වහ කන එක නවත්තන්න මේක ගෙනාවා කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් ඉතිහාසය වගේ වැරදි විශ්වාස කරපු කට්ටියට විශ්වාස කරන්න අයිතියක් තියෙනවා. අපි දකින විදියට ආණ්ඩුව ඉන්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයක. දැවැන්ත ඩොලර් හිඟයක ඉන්නවා. විදේශ සංචිත හිඳිලා ඒ හිඳුනි හින්දා තමයි වාහන ගේන එක නැවැත්තුවේ. කහ ගේන එක නැවැත්තුවේ. සුදු ලුණු ගේන එක නැවැත්තුවේ. ඒ තත්ත්වේ බරපතලයි. එන්න දැන් විදේශයට ඇදන් යන මුදල් නවත්තන්න ක්‍රම හොයනවා. ඒතකොට මේ රටේ සාකච්ඡා වෙමින් තිබුණා කාබනික කුෂිකර්මාන්තේ රටට ඕනේ කියන මතයක් තිබ්බා. පාලකයෝ ආන් ඒකට ගාන්ට ජැක්කයක් ගැහුවා. ඒ දැන් කාබනික කුෂිකර්මාන්තේ හීනෙන් අවදි වුණා වගේ එක රැයකින් එළියට ගෙනාවා වගේ දැන් ගෙනාවා. දැන් ගොවියෝ පාරට බහැලා තියෙනවා. දැන් පොහොර ඉල්ලනවා. ඉතින් කාබනික පොහොර දෙන්න. වගාවට එන රෝග වලට කාබනික බෙහෙත් දෙන්න. වැඩපිළිවෙලක් නැහැ. මේකේ ප්‍රතිඵලය වෙන්න පුළුවන් මොකක්ද? මේකේ ප්‍රතිඵලය විය හැකිව තිබෙන්නේ තව මාසයක් එකමාරක් යනකොට දැවැන්ත අර්බුද ගණනාවකට අපි මුහුණ දෙනවා. ලංකාවේ වැඩිපුරම නියලන රස්සාව මොකද්ද? ගොවිතැන. ගොවියන්ගේ ආදායම පහළ යනවා. ගොවි පවුල් වලට ජීවත් වීමට හැකියාව අඩු වෙනවා. අස්වැන්න පහළට යනවා. ආහාර හිඟයක ලකුණු පහළ වෙනවා. තියෙන ආහාරවල මිල ඉහළ යනවා. මන්ද පෝෂණේ දරිද්‍රතාවයේ පැතිරෙනවා. රටක් දැවැන්ත අර්බුදයකට යන එකට අපි කොහොමද අත් දෙක උස්සන්නේ මේක හරි කියලා. ඉතා හොඳ සංකල්පයක්, ඉතා හොඳ යෝජනාවක් ඉතා නරක විදියට ගේනකොට අපිට අත්ඔසවන්න පුළුවන් කමක් නැහැ. අත්ඔසවන්න පුළුවන් කමක් නැහැ. මේක වැරදි. ඔබ හරියට මේක තේරුම් ගන්න ඕන සරල උදාහරණයකින් කිව්වොත් අපේ රටේ තියෙනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය. අපේ රටේ තියෙනවා බටහිර වෛද්‍ය ක්‍රමය. දැන් වෛද්‍ය ක්‍රම දෙකකින් අපි ප්‍රතිකාර ගන්නවා. කෙනෙක් කිව්වොත් මෙහෙම මේ බටහිර වෛද්‍ය ක්‍රමේ රසායනිකයි. මේක කෘත්‍රිමයි. මේක බටහිරෙන් ආපු එකක්. ඉතින් මේකෙන් දැන් අද ඉඳන් අපි ප්‍රතිකාර කරන්නේ ආයුර්වේදයෙන් ප්‍රතිකාර කරගන්න. ආයුර්වේද පද්ධතිය දරන්න පුළුවන්ද? හැකියාවක් තියෙනවද? ඒතකොට මේ රටේ රෝගීන්ට මොකක්ද වෙන්නේ? අන්න ඒ වගේ මේ ආණ්ඩුව දැවැන්ත කුෂිකර්මාන්තයක නියලන රටකට එකපාරට
දැන් කාබනික කුෂිකර්මාන්තයට හුරු වෙන්න කියනවා. කොයකට විශේෂඥයෝ, කොයකට අදාළ පොහොර, කොයකට අදාළ පරිශන, කොයකට අදාළ බීජ, කොයකට අදාළ ගොවියන්ට දැනුම. ඒ මොකක්වත් නැතුව අපි කොහොමද අත උස්සන්නේ? මේක වැරදි ක්‍රියාමාර්ගයක් මේ අරන් තියෙන්නේ. ඒක ප්‍රතිවිපාක ඔබට අපට පේන නිසා, දැනෙන නිසා අපි මේකට ඒ අර්ථෙනු විරුද්ධ. ඒ අර්ථෙනු විරුද්ධ එහෙනම් ඒක තේරුම් ගන්න කියලා අපි හිතවත් සියලු දෙනාගේම ඉල්ලීම් කරනවා. කල්පනා කරලා බලන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඔබටයි මටයි බොහෝ දෙනෙකුට තියෙන එක රටයි. මේ ජනාධිපතිට රටවල් දෙකක් තියෙනවා. මෙහෙ නැත්තම් එහෙ. ඔය බැසිල් රාජපක්ෂ අයියට මෙයාගේ අයියට රටවල් දෙකක් තියෙනවා. අපේ පාලකයන්ට බොහෝ දෙනෙකුට අපේ මැති ඇමතිරුන්ට රටවල් දෙකක් තුනක් දීපල නිවාස තැන් වල තියෙනවා. අපට තියෙන එක රටයි. ඒ රට රකින්න ඕනේ. එහෙනම් අපේ රටේ කුෂිකර්මාන්තය කියන්නේ නිකන් භෝග වගාවක් බඩට ආහාර සපයන තැනක් විතරක් නෙවෙයි. අපේ රටේ කුෂිකර්මාන්තය කියන්නේ සංස්කෘතියක්. අපේ ජීවිතයක ඒ සියල්ල වෙනසෙන ක්‍රියාමාර්ග වලට ගිහලා මේක අවසාන ප්‍රතිඵලයේ කෙබඳු විය හැකිද? ගොවියා ගොවි බිමින් අයින් වෙනවා. ඉඩම් පුරන් වෙනවා. කම්පැනි වලට එන්න කියනවා. ඒවා ගන්න කියනවා. ඒ වගේ විවිධ ව්‍යාපෘති ආරම්භ වෙනවා. ගොවියට කුලීකම් කරුවෙක් වෙන්න වෙනවා. රට ඉතා අගාධයකට යන්න පුළුවන්කම අපට දැනෙනවා. මේ පාලකයෝ කුමන්ත්‍රණ කරනවද? එක්ක කුමන්ත්‍රණ වලට අහු වෙලාද? අසමත් කමේදී ගන්න අසාර්ථක පියවරවලද කියලා සලකා බලන්න කියලා අපි රටේ ජනතාවට කියන්න කැමතියි. අපි ඊළඟ කාරණයට හැරෙමු. අපේ මේ ජීවිතේ ජීවේ දෙන තවත් පාරිසරික සම්පතක් තමයි ජල සම්පත. අපේ ජල සම්පත කොයි වගේ අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ? ජල සම්පත දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ අපේ රටේ. එක වෙලාවකට නියඟිය, එක වෙලාවට ගම් වතුර බලවත් එකක්. අපේ රට ගත්තොත් වාසනාවන්ත රටක්. මධ්‍යම කඳුකරේ ඉඳන් කරත්ත රෝදයක ආකාරයට අරීය ජල වහන රටාවකට අපේ ප්‍රධාන ගංගා ද්‍රෝණී 103ක් කරහා මුහුදට වතුර ගලාගෙන යනවා. ඒ වගේම අනුගංගා 94කුත් ඔය ආසන්න මුහුදට ගලාගෙන යනවා. සියලු ද්‍රෝණි බැලුවම ගංගා ද්‍රෝණි ප්‍රමාණය අපිට 197ක් තියෙනවා. රටම සාරවත් කරන ලේනාර පද්ධතියක් වගේ මේ ගංගා ටික ගලාගෙන යනවා. රටම සාරවත් කරනවා. කුෂිකාර්මික රටක් බවට පත් වෙන මේවා හේතු වුණා. අන්නේ ජල සම්පත අද බලවත් අර්බුදයට මුහුණ දීලා තිබෙනවා. වැලි කැණීම්, පස් සෝදාගෙන ඒම් සහ වනාන්තර පද්ධතිය අඩු නිසා බලවත් ප්‍රශ්න වලට මේවා මුහුණ දීලා තිනවා. අපි තේරුම් ගන්න යුතුයි අපි කොච්චර අර්බුදයකට මුහුණ දීලා තියෙනවද කියලා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි ලංකාවට වසරකට ඊසාන දිග, නිරිත දිග, අන්තර් මෝසම් වලින් ලැබෙන වැසි ඵලය අස්වැන්නේ ප්‍රමාණය සුළුපටු නෑ. ඒක ඝන මීටර වලින් කිව්වොත්, ඝන මීටර මිලියන වලින් කිව්වොත් 1,11,250ක ඝන මීටර මිලියන වර්ෂාපතනයක් අපිට ලැබෙනවා. එච්චර වර්ෂාපතන ලැබෙනවා. මේක මහ ධනයක්. මේක වස්තුවක්. මේක සැපතක්. මේ සැපතක් වෙච්ච මහා ධනයක් වෙච්ච මේක විපතක් කරගත්තේ ඇයි? දැන් අපේ රටේ මේ ආපදා බැලුවම, නියම් බැලුවම, ගම් වතුර බැලුවම, නායම් බැලුවම ඉතිහාසේ නම් කාලේ පරාසය වැඩි මේ වෙන විනාශ වෙන ගත වෙන කාලේ වැඩි. දැන් ළඟ වෙනවා. සමහර ගම් වතුර ආම ගම් යට වෙනවා විතරක් නෙවෙයි දැන් නගර යට වෙනවා. යට වෙලා දවස් ගණන් තියෙනවා. අනාථ කඳවුරු පිරෙනවා. ලක්ෂ ගණන් අනාථයෝ බවට පත් වෙනවා. පාරිසරික විනාශයෙන් අනාථ කඳවුරු පුරවා ගන්නා රටක් බවට මේක පත් වෙලා තියෙනවා. ජල සම්පත බලවත් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. මේ ලැබෙන වැසි සම්පත, ජල සම්පත නිසි කළමනාකරණයක් නැහැ. මුහුදට ගලාගෙන යනවා. අපත යනවා. මේ ජලයට විස කාන්දු කරලා තියෙනවා. බලවත් ප්‍රශ්න ගණනාවකට අපි මුහුණ දීලා තියෙනවා. අපි මේවට උත්තර හොයන්න ඕනකම තියෙනවා. අපි ඊළඟට කතා කරොත් අපි හුස්ම ගන්න මේ වායු ගෝලයට මොන තරම් ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවද? අද ලෝකේ කතා කරනවා හරිතාගාර වායු මේ වායු ගෝලේ පිරලා තියෙන්නේ. එනම් මානව පැවැත්ම දැඩි අර්බුදයට ලක් කරලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙලා, මීතේන් ප්‍රමාණය වැඩි වෙලා, හරිතාගාර වායු වැඩි වෙලා. අපේ රටෙත් එහෙම තමයි. මේ පොසිල ඉන්ධන පාවිච්චි කරලා, හරිතාගාර වායු සෑහෙන නිකුත් කරලා, නැව් ගිනි අරන් සෑහෙන වායු වලට විෂ වායු එකතු කරලා, කැලෑ ගිනි ගන්න එක වසර අක්කර ලක්ෂ ගණන් ගිනි ගන්නවා. වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. වායු ගෝලය දැඩි ලෙස අනතුරටපත් වෙලා. දැන් මේ කොළඹ නගරේ ගත්තම පහුගිය කාලේ කොළඹ නගර සභාව වාර්තාවක් නිකුත් කරා. කොළඹ නගරයේ ඔක්සිජන් සාන්ද්‍රණ ප්‍රමාණය මදි කියලා කිව්වා. මහනුවර නගරේ විස දූවිලි වලාවකින් වැහිලා තියෙනවා කියලා සාකච්ඡාවට බඳුන් වෙනවා. ඉතින් අපේ වායු ගෝලයේ තියෙන්නේ අසනීප තත්ත්වයක. අන්නේකින්ද අපි තේරුම් ගන්න ඕනේ බලවත් ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා කියලා. ඒ වගේම දැන් මේ විනාශයන් ගත්තම මේ එකින් එක විනාශයන් අපි සාකච්ඡා කරන විනාශයන් ගත්තම මේව ස්වභාවික වෙන විනාශයන් නෙවෙයි. මිනිස්සු විසින් කරගන්න විනාශයන්. මිනිස්සු කියන වචනේත් අහිං කරන්න.
මේවා පාලකයෝ විසින් කරන විනාශයන්. පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා කරන විනාශයන්. මේ මිහිතලය මේ පෘථුවියේ දැනට ජනගහනය බිලියන වලින් ගත්තම 775ක් වෙනවා. කෝටි බිලියන 775ක ජනගහනයක් ඉන්නවා. එතකොට මේ ජනගහනය දැන් ලංකාවේ ගත්තොත් මිලියන ගත්තොත් අපිට 22ක ජනගහනයක් ඉන්නවා. මේ ජනගහනයට කන්න දෙන්න මේ පෘථුවියට පුළුවන්. අවශ්‍ය සැප සම්පත් දෙන්න පුළුවන්. හොඳ ජීවිතයක් අත්පත් කරලා දෙන්න පුළුවන්. අසමත්කමක් නැහැ. මේ වගේ ජනගහනයේ 3-4 ගුණයක් වුණත් මේ මිහිතලයට අවශ්‍ය ආහාර ටික දෙන්න පුළුවන්. සැපවත් ජීවිතයක් අත්පත් කරලා දෙන්න පුළුවන්. ඒත් බැරි දෙයක් තියෙනවා. මොකක්ද? මේ ලෝකයේ ඉන්න ධනෙ සම්බන්ධයෙන් ආශාව තියෙන, දේපල සම්බන්ධයෙන් ආශාව තියෙන, ධන කුවේරෝ 14ක්, ධනපතියෝ 14ක්, එයාලගේ ආශාව සම්පූර්ණ කරන්න බෑ. එයාලගේ කෑදරකම සම්පූර්ණ කරන්න බෑ. ඒ අයගේ කෑදරකම ආශාව සම්පූර්ණ කරන්න නම් මේ වගේ පෘථුවි 10ක් 15ක් තිබිලත් මදි වේවි. ආන්නේ වගේ ලංකාවෙත් කොටසක් ඉන්නවා. ලංකාවේ මදි වේවි මේ ඉන්න පාලකයන්ගේ සහ ධනවතුන් යම් පිරිසකගේ ආශාවන් සම්පූර්ණ කරන්න. ඉතින් අපි තේරුම් ගන්න වෙනවා රට බලවත් අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ අර්බුද අතර මේ පරිසර ප්‍රශ්නත් එක්ක අපි මුහුණ දෙන තවත් අර්බුදයක් තමයි වසර 73ක පාලකයන්ට විසඳන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්. පාලකෝ වැඩි දියුණු කරපු ප්‍රශ්නයක් තමයි කුණු කසල ප්‍රශ්නේ. නොතිබුණු ප්‍රශ්නයක්. නිදහස ගන්නකොට නොතිබුණු ප්‍රශ්නයක්. පාලකෝ බිහි කරපු ප්‍රශ්නයක්. කුණු ප්‍රශ්නේ, කසල ප්‍රශ්නේ. දැන් මේ කුණු කසල ප්‍රශ්නේ විතරක් නෙවෙයි බොහෝ ප්‍රශ්නත් එක්ක බැලුවම අපේ සිංහල භාෂාවේ ශබ්දකෝෂයට අලුත් වචන එක්කහු කරලා තියෙනවා. වැරදි පාලන ක්‍රම නිසා, වැරදි විනාශයන් නිසා අපේ ශබ්දකෝෂයට අලුත් වචන එකතු කරලා තියෙනවා. මේ කුණු කසල ප්‍රශ්නයත් එක්ක අපේ සිංහල භාෂාවේ ශබ්දකෝෂයට අලුතෙන් එකතු කරපු වචන කීපයක් ඔබට මතක් කරනවා නම් කුණු කන්ද, කුණු ඇල, කුණු වත්ත ඒවා අපේ ශබ්දකෝෂයට එකතු කරලා දුන්නා. පාලකයෝ ඒ වගේ නම් ශබ්දකෝෂයට දාන්න නෙවෙයි තිබුණේ. මේවට රටට යමක් අලුතෙන් දෙයක් කරලා හොඳ දෙයක් කරලා ශබ්දකෝෂයට වචන ආවනම් කමක් නැහැ. ශබ්දකෝෂේ පවා පිරෙන්නේ වැරදි ක්‍රියාමාර්ග, වැරදි උපාය මාර්ග, වැරදි ප්‍රතිපත්ති නිසා එකතු වෙච්ච දේවල් අපේ ශබ්දකෝෂේ පිරිපිරි යන බව සඳහන් කරන්න ඕනකම තියෙනවා. දැන් මේ වෙනකොට ලංකාවේ දවසකට මෙට්‍රික් ටොන් 7000ක කුණු ජනිත කරනවා. මෙට්‍රික් ටොන් 7000ක කුණු ජනිත කරනවා. දැන් මේ කුණු කොහාටද අතාරින්නේ? ලංකාව පුරාම ගිහිල්ලා බලන්න. මෙගා කුණු කඳු තියෙනවා. බඩි කුණු කඳු තියෙනවා. ගම්බින් වලට ගියාම තියෙනවා. මයියංගනේට ගියාම තියෙනවා. පොළොන්නරුවට ගියාම තියෙනවා. අම්පාරට ගියාම තියෙනවා. දඹුල්ලට ගියාම තියෙනවා. තිරිකුණාමලයට ගියාම තියෙනවා. අලි ඇවිල්ලා කුණු කනවා. සත්ත්‍ය ඇවිල්ලා කුණු කනවා. කොහාටද මේ කුණු දාන්නේ? වනාන්තර වලට දානවා. සොහම් පිට්ටනිය වලට දානවා. ගංගා වලට දානවා. ඇලදොල වලට දානවා. ජල සම්පත විනාශ කරනවා. පස් සම්පත විනාශ කරනවා. කුණු ප්‍රතිචක්‍රීයකරණය කරන වැඩපිළිවෙලක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. දැන් පස් කඳු විතරක් නාය ගිහිල්ලා මිනිස්සු මැරන රටක් නෙවෙයි මේක. කුණු කඳුත් නාය ගිහිල්ලා මේ රටේ මිනිස්සු මැරුවා. ඒවා ස්වභාවික මරණ නෙවෙයි. ඒවා සැබවින්ම ගත්තොත් ඝාතන, මනුෂ්‍ය ඝාතන. 2017 සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ අප්‍රේල් 14 මිනිස්සු අවුරුදු කන්න බලාගෙන හිටියා. මීතොට මුල්ලේ මිනිස්සුත් කැවුම් හදලා තෙල් ටික ගෙනලා කිරිබත්තු යන සූදානම් වෙලා හිටියා. කුණු කන්ද නාය ගියා. 26 දෙනෙක්ගේ ජීවිත අපිට අහිමි වුණා. පාලකයන්ට ඒවට උත්තර හොයන්න බැරුණා. එහෙනම් අද මේ කසල ප්‍රශ්නයත් බලවත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පාලකයන්ට උත්තර නැති ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ පරිසර ප්‍රශ්න විසින්, පරිසර විනාශය විසින් එකක් දෙකක් නෙවෙයි අපේ රටේ ප්‍රශ්න හදලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න. දැන් අපේ රටේ සමහරු සෞඛ්‍යයි කියන ප්‍රශ්න අපි දකින්නේ ඒකේ මූලයේ පරිසර ප්‍රශ්න. පිළිකා, ශ්වසන රෝග, ඒ වගේම වකුගඩු රෝග, ඩෙන්ගු වගේ ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න තමයි. හැබැයි ඔකේ ආරම්භය තියෙන්නේ කොතෙන්ද? ආරම්භය තියෙන්නේ පරිසර ප්‍රශ්නයක්. වැරදි පාරිසරික ප්‍රතිපත්ති, වැරදි පාරිසරික භාවිතාවන් විසින් රටක් අනතුරට හෙලා ඇති වග සොයා බලන්නට ඕන තරම් මේ මූලාශ්‍රමයේ සමාජයේ තියෙනවා. ඒ විදිහට මේ පාලකයන්ට උත්තර හොයන්න බැරි ප්‍රශ්න. ඉතින් අධිවේග හදනවා, නෙළුම් කුළුණු හදනවා, වරායවල් හදනවා, ගුවන්තොටුපොළ හදනවා, දැවැන්ත ක්‍රීඩාංගන හදනවා. මේවට උත්තරයක් තාම හොයාගන්න බෑ. අර වගේ ලාභ එනවා, ඒ වගේ කොමිස් එනවා. මේ වගේ ජනතාව බැට කනවා. මේ වගේ ජනතාව ජීවිත අහිමි කරගන්නවා. ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැති පාලකයෝ ඔබ අපි මේ රටේ ජනතාව බිහි කරගෙන තියෙනවා. කල්පනා කරලා බලන්න. දැන් මේ පරිසර ප්‍රශ්න කතා කරනකොට මේ විනාශයන් සැලකුවම මේ විනාශයන් පරිසර විනාශය බලවත් ලෙසම කරන්නේ කවුද? කවුද රටේ වැඩිම වනාන්තර කපන්නේ? කවුද මේ රටේ වැඩිම වැලි පොමිට්ට අයිතිකාරෝ? කවුද ගල්වල වල අයිතිකාරෝ? ඒ ඉන්නේ දේශපාලඥයෝ. පාර්ලිමේන්තුවේ ඉඳන් පළාත් සභාවේ ඉඳන් ප්‍රාදේශ සභාව දක්වා ඉන්න දේශපාලඥයෝ ඉන්නවා. ඔවුන්ගේ හිතවත්තු ඉන්නවා. යම් හොඳ මිනිස්සු ටිකුත් ඇති.
හැබැයි වැඩිම දේශපාලඥයෝ අතින් තමයි මේක වෙන්නේ. ඒක කොහොමද එහෙම කරන්නේ? නීතියට පිටින් ගිහිල්ලා. සමහරව නීති විරෝධී ලෙස කරන්නේ. නීතියට පිටින් ගල විනාශකාරී ලෙස කරන්නේ. අන්න එකට ලයිසන් එකක් දෙනවා. මැතිවරණයක් තියලා ලයිසන් එකක් දෙනවා අවුරුදු 5කට සැරයක්. ආණ්ඩු පක්ෂ ඇමතිකමක් හම්බ වෙනවා. മന്ത്രിකමක් හම්බ වෙනවා. ලයිසන් එකක් හම්බ වෙනවා. ලයිසන් එක ගත්ත කට්ටිය රට හදන එක පැත්තක දාලා වැලි තොටට පොමිට් එක ගන්නවා. ගල් වලට පොමිට් එක ගන්නවා. පස් කපන්න පොමිට් එක ගන්නවා. බලහත්කාරයෙන් කැලේ යල්ලනවා. ගස් ටික කපනවා. කල්පනා කරලා බලන්න. හොරකම, වංචාව, දූෂණේ, කොමිස් ගහන්න පොමිට් එකක් හම්බෙලා. ලයිසන් එකක් හම්බෙලා. ඒ ලයිසන් එකට කියන්නේ മന്ത്രിකම කියලා. දැන් මේක සාධාරණීය කරන්න මේ മന്ത്രിතුමාලට මේවා කරන්න පුළුවන් නේ. රින් ගන්න පුළුවන් නීතියෙන්. නිලධාරින් නම්ම ගන්න පුළුවන්. බය කරන්න පුළුවන්. එහෙම කළා මේ ඔක්කොම කරගෙන යනවා. ලයිසන් එකක් අවුරුදු 5කට දීලා තියෙන්නේ. මේ ලයිසන් එක වළංගු කරන්න සීලයක් ගහනවා. මොකක් බහුතරයේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගන්නාලාදී. සීල් එක ගහලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් දීපු ලයිසන් එකක්. අවුරුදු 5න් 5ට දෙනවා. එතකොට 5ක් ආණ්ඩු කරලා ඊළඟ කට්ටිය එනකොට සමහරට ලයිසන් එක එකාටම ගන්න ඕන නම් දීර්ඝ කරගන්න ඕන නම් එයානේ අර පැත්තට පනිනවා. පැන්නම ලයිසන් එක අවුරුදු 5 නෙවෙයි 10 15 20 ඉන්න කට්ටියක් ඉන්නවා. මේ ලයිසන් එක ඔබ තේරුම් ගන්න ඕනේ පවුලෙන් පිට යන්න දෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඒ පවුලට ඒ ලයිසන් එක තියාගෙන තියෙන්නේ. ඇයි? මේ ලයිසන් එක ගත්තම ලැබෙන ධනෙ වස්තුවේ ප්‍රමාණය ඔබට වඩා ඡන්දෙ දෙන මිනිසුන්ට වඩා ඔවුන් දන්නවා. පවුලෙන් පිට යන්න දෙන්නේ නැහැ. මල්ලි ජනාධිපති වෙලා අයියා අගමැති වෙලා ඊළඟ අයියා ඇමතිකමේ දාලා ලොකු අයියා චමලුත් ඇමතිකමේ දාලා හත්මුතු පරම්පරාව පාර්ලිමේන්තුවට ගේනවා. පළාත් සභාවට ගේනවා. ලංකාවේ කුණු වෙච්ච දේශපාලනයක් තියෙනවා. කසල ප්‍රශ්නේ වගේම කුණු වෙච්ච දේශපාලනයක් තියෙනවා. කවදද සුද්ධ කරන්නේ? කවදද පිරිසුදු කරන්නේ? කවදද නිවැරදි කරන්නේ? කවදද මේවා මේ රටේ තරුණ සහෝදර සහෝදරයන් තේරුම් ගන්න? කවදද අම්මා තාත්තා මේවා තේරුම් ගන්න? ඇයි මේවා මේ විදිහට ඉවසගෙන ඉන්නේ? ඇයි මේක වෙනස් නොකරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. අවුරුදු 73ක ශේෂපත්‍රයේ දේවල් අපි මේ සාකච්ඡා කරන්නේ. මේ කනගාටුවටම කාරණේ මේ ලයිසන් එකේ කට්ටිය බලෙන් ගන්නෙ නෑ. මේ ලයිසන් එක දෙන්නේ ඔබ, ඔබේ අම්මා තාත්තා, මේ රටේ ජනතාව දෙන්නේ. අවුරුදු 73ක් මේ විදිහට ලයිසන් දුන්නා රටක් වනසන්න. දැන් ওই දෙන එක නවත්තන්න. විනාශ කරන්න, බුද්ධිමත් වෙන්න, තීන්දුව ගන්න, නිවැරදි වෙන්න. රට හදන පැත්තෙන් මේකට ඊළඟ තීන්දුව ගන්න දැන් ඉඳන් සූදානම් වෙන්න. ඒකේ ඔබේ කොටස කරන්න. අපේ කොටස අපි කරන්න සූදානම් කියන පණිවිඩය අපි මේ මොහොතේ දෙනවා. අපේ රටේ මේ පරිසර ප්‍රශ්න අතර තවත් බරපතල ප්‍රශ්නයක් අලි මිනිස් ගැටුම. ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් ලංකාවේ අලි මිනිස් මරණ අනුපාතය ගත්තම මිනිස්සු අතින් අලි 3 දෙනෙක් මැරෙනකොට අලි ගහලා එක මිනිහෙක් මැරෙනවා. ඒ අනුපාතයට අලි මිනිස්සු මැරෙනවා. 2020 අවුරුද්දේ අලි 327ක් මැරුණා. අලි ගහලා මිනිස්සු 113ක් මැරුණා. 2019 අවුරුද්දේ මිනිස්සු යම් යම් ක්‍රියා කරලා මොනියම් දෙයක් හරි කරලා හත් අපටස් තියලා හරි වෙඩි තියලා හරි විදුලිය දාලා හරි අලි 407ක් මැරුණා 2019. අලි අතින් මිනිස්සු 122ක් මැරුණා. බරපතල ප්‍රශ්නයක්, ඛේද වාචකයක්. 2010 ඉඳන් 2019 දක්වා අවුරුදු 10ක කාලය තුල මේ රටේ අලි 2610ක් මැරලා තියෙනවා. පාලකයන්ට වගේ වගක් නැහැ. මැරෙන්නේ ඡන්දෙ දීපු මිනිස්සු. පාලකයෝ නෙවෙයි. එඳ අලි මිනිස්සු අතර ගැටුමක් තියෙනවා. ලංකාවේ දිස්ත්‍රික් 19ක අලි මිනිස් ගැටුම තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 133ක අලි මිනිස් ගැටුම තියෙනවා. ලංකාවේ සමස්ත භූමියේ 62ක අලි මිනිස් ගැටුම තියෙනවා. 62කින් 144ක බිමක අලි මිනිස්සුයි එකට ඉන්නේ. නගරවල අලි ඉන්නවා. ගම්වල අලි ඉන්නවා. අලි විසින් වගා විනාශ කරනවා. ජීවිත අහිමි කරනවා. දේපල විනාශ කරනවා. මේ වගේ ප්‍රශ්නයකටවත් උත්තරයක් අවුරුදු 73ක් ගිල්ල හොයන්න බැරිනවා. එන්න ප්‍රශ්නේ උග්‍ර වෙනවා. සංවර්ධනය කරා කියනවා. ප්‍රශ්න විසඳුවා කියනවා. රටේ සැබෑ සංවර්ධනය ආවා නම් මිනිස්සුන්ගේ ජීවිත එන්න සැපවත් වෙන්න ඕනේ. ප්‍රශ්න එන්න අඩු වෙන්න ඕනේ. ජාතිවාදයේ ක්‍රමක්‍රමින් නැති වෙන්න ඕනේ. ජාතික සමගිය ඇති වෙන්න ඕනේ. ભેද නැති වෙන්න ඕනේ. රටේ යහපැවැත්ම ඇති වෙන්න ඕනේ. ඒකද මේ වෙන්නේ. ඒකෙන් ගම්ම්‍ය වන්නේ සැබෑ සංවර්ධනය තාම මේ රටට පැමිණෙන්නේ නැති බවයි. ඒකින්ද අපි තේරුම් ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ රටේ 2011 වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය අලි සම්බන්ධයෙන් ගණනයක් කරා. ඒ අනුව ලංකාවේ ඔවුන් වාර්තා කරා අලි ඇතු ඉන්නේ 5879යි කියලා. 5879. 2011 ගණනය කරේ. හැබැයි පහුගිය අවුරුදු 10 ඇතුළත අලි මරා දාලා තියෙනවා 2610ක්. ඒ අනුව තව ඉන්නේ අලි 3000 ගාන. සමහර මේ සංඛ්‍යාලයකදී වැඩි කරලා කියන්න හදනවා. නෑ. අලි සම්පතක්. අලි අපට ආභරණයක්. කෙනෙක් අලියත් එක්ක තරහ වෙන්න පුළුවන්.
මේ අලි තමයි අපිට කරදරේ කියලා. නෑ අලි කරදරයක් නෑ. අලි කරදරයක් බවට පත් කර මේ වැරදි ප්‍රතිපත්ති, වැරදි සංවර්ධන ක්‍රියාමාර්ග, උපාය මාර්ග නිසා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපේ මේ රටේ ඉන්න අපිට ආවේනික අලියා අපිට සම්පතක්, ආභරණයක්, අපිට ඩොලර්, යෙන්, පවුන් කුට්ටි පිටින් ලංකාවට ගලාගෙන එන සංචාරකයෝ ඇද ගන්න කාන්දමක් මේ අලි. ලෝකේ සංචාරකයෝ ලෝකේ වටා යනකොට ස්වභාවික වනාන්තරයක් තුල වැඩි අලි රංචුවක් දකින්න පුළුවන් ගමනාන්තයක් හැටියට ලංකාව අඳුරගෙන තියෙනවා. ඔවුන් මේව බලන්න ඉන්නේ කැමති. අපේ රටේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න පාරවල් තියෙනවා. අලියා සම්පතක්. අලියා වටිනාකමක්. අලියා අපිට ආභරණයක්. ඉතින් එවන් වටිනා සම්පතක් අපි අහිමි කරමින් තියෙනවා. එහෙනම් මේ අලි ඇතින්නියෝ පූසියෝ පැටව ගහනවා වගේ, බල්ලෝ පැටව ගහනවා වගේ පැටව දාන්නේ නැහැ. එකයි දාන්නේ පැටියෙක්. මාස 24ක් ගර්භණී කාලයේ ඇතින්නියගේ. ඇතින්නියක් පැටියෙක් කුසට ගත්තම මාස 24ක් තියාගෙන ඉන්නවා. එහෙම කළා පැටියෙක් දාන්නේ. මේ මරාගෙන යන විදියට දැන් අපි බැලුවා සාමාන්‍ය පහුගිය අවුරුදු 10 අවුරුද්දකට සාමාන්‍ය අලි මරණ ප්‍රමාණය කීයද කියලා. 261ක් එක අවුරුද්දට මරනවා සාමාන්‍යයෙන්. ඒක තව 3000 ගානක් ඉන්නේ. ඒ යගේට මැරුවොත් තව අවුරුදු 10ක් 15ක් යනකොට ලංකාවේ අලි සම්පත ඉවරයි. අලි මිනිස් ගැටුම ඉවරයි. විසඳලා. එතකොට අපේ අනාගත දූ දරුවන්ට අලියා පෙන්වන්නේ කොතනින්ද? නන්දසේන මහත්තයා බලයට ආපු වෙලාවේ තරුණ චිත්‍ර ඇඳගන්නේ බිත්තිවල තාප්පවල ආන්න පුතේ ඔහොම අලියෙක් ඉතිහාසෙ හිටියා කියලා තමයි පෙන්වන්නේ. එන වටිනා සම්පත් අහිමි කරනවා. මහා ඛේද වාචයකට රට ගොදුරු කරලා තියෙනවා. කල්පනා කරලා බලන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි බලවත් ප්‍රශ්න වලට මුහුණ දීපු රටක් හැටියට අපි තේරුම් ගත යුතුව තිබෙනවා. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඔයි අපි කතා කරේ අපේ රට මුහුණ දීලා තියෙන පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන්. විනාශය සම්බන්ධයෙන් උපරිම දේ කතා කරේ නෑ. වෙලාවේ හැටියට ඔබට වැදගත් යයි මම කල්පනා කරපු දේවල් ප්‍රමාණයක් මේ ප්‍රකාශ කරේ. බලවත් පාරිසරික ව්‍යසනයකට ඔබෙත් මගෙත් මාතෘ භූමිය ගොදුරු වී තිබෙන බව දැන් තේරුම් ගන්න. රයිට්. අපි ඊළඟ කොටසට මේ මාතෘකාව දැන් සාකච්ඡාව අරගෙන ගියොත් මොකද්ද? අපි කතා කරා මුලින් කිව්වා. දැන් මේ විවේචනය හරි, මේ විනාශය හරි. කොහොමද මේක යථාවත් කරන්නේ? කොහොමද මේ වෙනස් කරන්නේ? කොහොමද මේක නිවැරදි කරන්නේ? කොහොමද සැබෑ සංවර්ධනය ගෙන්නේ? කොහොමද පරිසරය ආරක්ෂා කරන්නේ? ඒක ආරක්ෂා කරන්නේ. අපේ යෝජනා මොනවද? අපේ සැලසුම් මොනවද? අපි කොහොමද කරන්නේ? අපේ ක්‍රියාකාරී සැලැස්ම මොකද්ද? ඒ සම්බන්ධයෙන්ොත් මේ විනාඩි තව 30 45කින් මට මේක කියාගන්න ප්‍රමාණවත් නැති වුණත් ඒ වගේ වැදගත් යයි සිතන කරුණු ප්‍රමාණයක් ඔබත් එක්ක මේ මොහොතේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී. මේ පරිසරය ආරක්ෂා කරන්න නම් හොඳම ක්‍රමේ තමයි මිනිස්සු ස්වේච්ඡාවෙන් මේවා තේරුම් අරන් අවබෝධයෙන් මේක කරගන්න එක. නමුත් එහෙම ලෝකයක් නැහැ. එහෙම තත්ත්වයට ලෝකේ සමාජ ක්‍රමයක් තාම සකස් වෙලා නැහැ. ඒක බොහොම අනාගතේ එන්න පුළුවන්. තාම සකස් වෙලා නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපේ බලයක් යටතේ පරිසරය ආරක්ෂා කරන්න නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මේ නීතිය කියනකොට කෙනෙක් බය වෙන්න පුළුවන් ඕන්න නීති දාන්න එනවා කියලා. නෑ. මේ පරිසරය සම්බන්ධයෙන් මුල්ම නීතිය දැම්මේ අද ඊයේ නෙවෙයි. කිස්තු පූර්ව 307 තමයි ලංකාවේ පළවෙනි පරිසර නීතිය හඳුන්වා දුන්නේ. කවුද හඳුන්වා දුන්නේ? ලංකාවේ මුල්ම පරිසර නීතිය හඳුන්වලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මිස්සක පවුවට ඇවිල්ලා දේවානම්පියතිස්ස රජතුමා නවත්තලා දේවානම්පියතිස්ස රජතුමාට මුල්ම පරිසර නීතිය හඳුන්වලා දුන්නා මිහිඳු මහරහතන් වහන්සේ. මහරජ වනේ සරණ මේ වන සතුන් අහසේ සරණ ඔය කුරුල්ලම් මේ මිහිමත ඔවුන්ටද ඔබට මෙන් සැරිසැරීමට අයිතියක් ඇත. මේ මහ පොළොව ඔබට පමණක් නොව මෙහි ජීවත් වෙන සියලුම සතුන්ට අයිති බව මතක තබා ගන්න. ඔබ මෙහි බාරකරුවා පමණි. නීතියක් දුන්නා. ඔබට විතරක් අයිති නෑ. ඔබ රජා තමයි. මේක සතුන්ට අයිති. අහසේ සරණ කුරුල්ලන්ටත් අයිති. ඒක තමයි ලංකාවේ පළවෙනි පාරිසරික නීතිය. ඒකට අනුව තමයි ලංකාවේ පළවෙනි අබේ භූමිය මිහින්තලාව ආවට නම් වුණේ. එහෙව් රටක් මේක. එහෙව් ඉතිහාසයක් තියෙනවා. දැන් මොකද කියන්නේ? බාරකාරයා පමණයි පාලකයා කියන්නේ. පාලකයා කියන්නේ බාරකාරයා. මිහිඳු මහ රහතන් වහන්සේට නැවත වඩින්න කියලා ආරාධනා කරනවා. අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ කීවේ බාරකාරයා පමණයි පාලකයා. අයිතිකාරයා නෙවෙයි මිනිසුන්ට අයිති කියලා. නමුත් මිහිඳු හිමියනි වනේ වන සතුන්ටත් අහසේ සරණ කුරුල්ලන්ටත් යන්න බැරි භූමි ලංකාවේ තියෙනවා. සමහර භූමි චීනට අයිති. සමහර භූමි ඇමරිකන් කාර්යයට අයිති. පෝට් සිටියේ විකුණලා දැම්මා චීනට.
ලංකාවේ මිනිහෙකුට ඇතුළට යන්න බෑ. හම්බන්තොට වරාය විකුණලා දැම්මා චීනට. අක්කර 15000ක් එතනින් දීලා දැම්මා චීනට. මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ අක්කර 10 ගාණක් දීලා දැම්මා ඇමරිකන් ඩෝල් සමාගමට. ඔය සුදු ඇඳපු, ඔය සාටක දාපු, ඔය පිරිත් නූල් බැඳපු ජනාධිපතිවරු මම අර මුලින් කිව්වේ කැබිනට් පේපර් දැම්මා බ්‍රිතාන්‍යයේ බූකටේට් සමාගමට අක්කර 65000ක් දෙන්න. මිහිඳු හිමියනි අපේ රටේ ඔබ පාලකයා බාරකරුවා කියලා නම් කරාට දැන් අපිට බාරකරුවෝ නෙවෙයි ඉන්නේ විකුණුම්කරුවෝ. විකුණුම්කරුවෝ ඉන්නේ. එහෙනම් මාතෘ භූමිය කැබලි කරලා කොටස් කරලා විකුණනවා. ආදරණීය තරුණේනි, තරුණියනි ඔබයි මේ රටේ අනාගතේ බාර ගන්න තියෙන්නේ. ඔබ මේවා තේරුම් ගත යුතුව තිබෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි ඉන්නේ බලවත් නරක තැනක. මේ ඇත්ත යටපත් කරලා තියෙන්නේ. බොරුවක් තමයි ඔළුව වලට ගෙනල්ලා තියෙන්නේ. මායාවක් තමයි පෙන්눔 කරමින් තියෙන්නේ. ඇත්ත තේරුම් ගන්න කියලා අපි ආදරෙන් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් මේ පාලකයා බාරකරුවා විතරයි. නමුත් අපේ රටේ මේ අවුරුදු 73ක් මේ රට බාරගත්ත පාලකයෝ ඉතිහාසයේ බාරකරුවන් වගේ වුණේ නැහැ. ඒකට විකුණුම් කරුවෝ බවට පත් වෙලා අපේ රටේ කර්මාන්ත වික්කා. අපේ රටේ සේවා ආයතන වික්කා. අපේ රටේ මහ භූමිය වික්කා. පස වික්කා. පොළොව වික්කා. ඔක්කොම විකුණු යනවා. අපි අහනවා මේක සාධාරණද කියලා. කොහොමද රටක් ගොඩ ගන්න කියලා කල්පනා කරලා බලන්න කියලා අපි ඉල්ලන්න කැමතියි. දැන් අපේ රටේ මම කිව්වා අපේ රට හදනවා නම් මේ පරිසරය ආරක්ෂා කරනවා නම් අපිට නීතිය පාවිච්චි කරන්න වෙනවා කියලා. නීතිය පාවිච්චි කරන්න වෙනවා. හරකෙක් පාලනය කරන්න කෙවිතකින් පුළුවන් වුණාට ජනතාව පාලනය කරන්න නීතියක් අවශ්‍ය වෙනවා. මේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න ඉතිහාසයේ ඉඳන් තියෙන අනපනත් බැලුවම අපි අධ්‍යයනයේ හොයලා බැලුවා 50-100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා පරිසරය වෙනුවෙන් ගහපු පනත් නීති හදලා තියෙනවා. හැබැයි වගේ හිල් තියෙනවා. හැබැයි වගේ ගුල් තියෙනවා. රින්ගන්න වංගු තියෙනවා. එහෙනම් ඒ වගේ මේකට රිංගලා යනවා. නීති නමාගෙන යනවා. එහෙනම් අපේ රටේ අවුරුදු 100 ගණන් ඉඳන් නිර්මාණය වෙච්ච මේ පරිසර නීතිය අපේ බලයක් යටතේ. අපේ යෝජනාව මේ රටේ පරිසරය ආරක්ෂා කරන මොකද්ද කරන්න ඕනේ? අපේ යෝජනාව එක වසරක් ඇතුළත පළමු වසර අපි ඇතුළත උත්සාහ ගන්නවා සහ සැලසුම් කරලා තියෙනවා මේ සමස්ත පරිසර නීතිය නැවත සමාලෝචනය කරන්න. ඒකට කවුද පාවිච්චි කරන්නේ? අපි ඒකට කොමිෂන් සභාවක් දානවා. ඒ ශාස්ත්‍රවල ඉන්න විශේෂඥයෙකුට ඇතුල් කරනවා. ඇතුළත් කරලා මේ සියලුම පැරණි අපේ අනපනත් පරිසර පනත් වල තියෙන හිල් ගුල් දුර්වලතන් සියල්ල මකනවා. ඒක ඒ අයට විතරක් බාර කරන්න කැමැත්තක් නැහැ. අපේ ප්‍රතිපත්තිය අපි ලියලා තියෙනවා. මේ ප්‍රතිපත්තිය හැදුවේ අපි පක්ෂයකට කීප දෙනෙක් නෙවෙයි. ජනතා අදහස් අරගෙන හදපු ප්‍රතිපත්තියක් මේ කියන්නේ. මේ රටේ ආචාර්ය මහාචාර්ය පරිසරවේදීන් එකතු වෙලා හදපු ප්‍රතිපත්තියක් මේ කියන්නේ. අපි පහුගිය කාලයක රටට ඉදිරිපත් කරා. නමුත් ඒක හොඳටම ජනගත උනේ නැහැ. ඉතින් අපි හිතනවා මේක හොඳින් අහුම්කම් දීලා ඔබ මේක සමාජයට අරගෙන යමු කියලා. අපි අන්නේ වගේ විශේෂඥ කණ්ඩායමක් විසින් හදපු ප්‍රතිපත්තිය අපි ඇතුළත් කරලා තියෙනවා. අපේ රටේ පරිසර නීතිය නැවත සමාලෝචනය කරලා මේ 50-100කට ආසන්න සංඛ්‍යාවක් විශේෂඥ කණ්ඩායම එකතු කරලා කොමිෂන් එකක් දාලා ජනතා අදහස් ප්‍රසිද්ධිය අරගෙන අවුරුද්දක් ඇතුළත ලංකාවේ පරිසර නීතිය හදනවා. නීති හදලා පොතක් හැටියට ගහලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා පුස්තකාලයක පුස් ගන්න තියන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ ජනතාවත් එක්ක. අපි ඒ සැලැස්ම දාලා තියෙනවා මාස 3ක කාලයක් තුල ජනතාවත් එක්ක ඒ සම්බන්ධයෙන් සංවාදයක් හදනවා. ජනතාවට නීතිය පැහැදිලි කරලා දෙනවා. ජනතාවයි මේ පරිසරය රකින්න ඕනේ. දැන් ජනතාවත් එක්ක ඒකාබද්ධ වෙලා අපි මේ පරිසරය ආරක්ෂා කරන්න නීතිය වගේ ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අපි තේරුම් ගන්න ඕනේ. නීතියක් තිබුණු පළියට පරිසරය ආරක්ෂා වෙන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දැන් පරිසර විනාශ වෙන්නේ නීතියක් නොතිබුණු හින්දා කියලා. නෑ. නීතියක් තිබුණා. ඒකෙන් ආරක්ෂා කරගන්න තිබුණා. නමුත් දැන් තියෙන නීතිය පාලකයාගේ කැමැත්ත. පාලකයාගේ කැමැත්ත. මේ ධනේශ්වර සමාජයේ ඇතුලේ නීතිය වනාහි පාලකයාගේ කැමැත්ත. ඉතින් පාලකයා කැමති විදිහට නීතිය නමන්නේ. ආසන්න උදාහරණයක් කියන්නද? මිනි මරලා මරණීය දඬුවමට ලක් වෙලා දුමින්ද සිල්වා හිටියා මරණීය දඬුවමට ලක් වෙලා හිරගෙදර. හිතවතෙක් මිත්‍රෙක් ජනාධිපති ගෙදර යවුවා නිදහස් කරා. ඔය වැලිකඩ, ඔය බෝගම්බර, ඔය පල්ලේ කැලේ, ඔය අඟුණකොළ පැලැස්සේ හිරගෙවල් වල ඔබේ අපේ પરම්පරාවේ දුප්පත් අහිංසක මිනිස්සු කරකට මතුවෙච්ච අත්වලින් පොරබදපු මිනිස්සු වැරදි කරලා දඩයක් ගෙවා ගන්න බැරුව අවුරුදු කීයක් ඔය හිරගෙවල් වල ඉන්නවද? පාලකෝ යාලා නිදහස් කරන්නේ. පාලකයන්ගේ යාළුවෝ නිදහස් කරනවා. පාලකයන්ගේ මිත්‍රයෝ නිදහස් කරනවා. ඒ නිදහස් කරනකොට ඒක සාධාරණය කරන්න සමාජයට අර වගේ එක්කෙනෙක් දෙන්නෙක් නිදහස් කරනවා. නීතිය පාලකයකට ඕන විදිහට නමනවා. ඉතින් අපි එහෙම නීති හදන්නේ නැහැ. එහෙම නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. හිතවතාට, යාළුවාට, මිත්‍රයාට, අම්මට, තාත්තට කියලා නීති නැහැ. නීතියක් රටේ හදනවා.
ඒක කාටත් පොදුයි. දැන් මෙයාලත් ආවේ එක නීතියක්, එක රටක් කියලා. ඒක දැන් හොඳටම පැහැදිලි. නමුත් අපි මේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න ශක්තිමත් නීති පද්ධතියක් අපි හදනවා කියන එක මතක් කරන්න කැමතියි. දැන් කල්පනා කරලා බලන්න. දැන් අපි මේ වෙනකොට නීතියක් නැතුව මේ පරිසරය ආරක්ෂා කරන්න යම් මහන්සියක් ගන්නවා. මොකද දැන් අපිට බලයක් නැහැනේ. දැන් තියෙන්නේ අරගල කරලා මේ පරිසර විනාශයන් වළක්ව ගන්න. ඒක දැන් අපිට පොඩි පොඩි කෙවිතවල් ටිකක් මේ රටේ ජනතාව දීලා තියෙනවා. කෙවිතවල් 3ක් විතර පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒකෙන් තලලා පොඩ්ඩක් පෙන්නලා යන්තම් සද්ද දාලා බය කරලා කැලෑ ටික ආරක්ෂා කරගන්නවා. මේ රටේ රාජ්‍ය ආයතන සමහරවිට දක්කගෙන යන්නේ මේ ආරක්ෂා කරගන්න. මේ රටේ ජන අරගල නොතිබුණා නම් මේ පරිසරයට කුමක් වෙයිද? බොහෝ ප්‍රශ්න වලට කුමක් වෙයිද? කල්පනා කරලා බලන්න. එහෙනම් ඒ ක්‍රමයට මේ රට ගොඩ ගන්න බෑ. එහෙනම් මේ නීතිය හැදුවම නීතිය ක්‍රියාත්මක කරන්න නම් අපිට බලයක් ඕනේ. බලයක් ආවොත් තමයි ඔබ අපි බලාපොරොත්තු වෙන රට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට මේ දේ කරන්න බැරි වුණොත් අනාගතේ ඔබ අපි මේ තීන්දුව ගත්තේ නැති වුණොත් මේ වගේම පාලකයන් නම් බිහි කරන්නේ බය වෙන්න එපා. සිංහ රාජම කපලා අපි ඔක්කොටම මිනි පෙට්ටි ටික හදලා දෙවි. සිංහ රාජ කපලා ඔක්කොටම මිනි පෙට්ටි ටික හදලා දෙවි වෙලලෙන්න. මේ පාලකෝ එතනට මේ රට දක්කගෙන යනවා. දක්කගෙන යනවා. ඒක අපි තේරුම් ගත යුතුව තිබෙනවා. හරි. අපි ඊළඟ කාරණේ නීතිය සකස් කරගත්තා. අපේ ප්‍රතිපත්ති, අපේ සැලැස්ම කොහොමද මේ අපේ භූමිය පරිහරණය කරන්නේ? අපි ඉස්සලා කතා කරා භූමියට වෙලා තියෙන විනාශය, ඛේදවාචකයේ සාකච්ඡා කරා. අපේ පාලනයක් යටතේ අපි විශේෂ තැනක් දෙනවා මේ මහ පොළොවට. අපි කිව්ව අර වටිනාම පාංශු සම්පතට. ඒවා ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකදී පළවෙනි තැන දෙන්නේ පරිසර සංරක්ෂණය රැකෙන විදිහටයි සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙන්නේ. සංවර්ධනයේ කිසිදු බාධාවක් අපෙන්නේ නැහැ. සංවර්ධනයේ මිත්‍රශීලී කාටද? පරිසරයට. පරිසරයට මිතුරුකමක් තියෙන සංවර්ධනයක් කරනවා. අපේ රටේ පරිසරයට මිතුරුකම් නැති සංවර්ධන ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. එකක් දෙකක් අවබෝධය පිණිස සාකච්ඡා කරොත්. මේ ආණ්ඩු මේ ඉන්න පාලකයෝම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය කියලා බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් හඳුන්වලා දුන්නා. කෝටි 8000කට වැඩිය මුදලක් ඒ වෙනුවෙන් වෙන් කළා. දැවැන්ත ණයක් ගත්තා. මොකද දැන් ප්‍රතිඵලේ තාම ඉවර නෑ. අස්සන්න නෙල්ලලා තියෙන්නේ. පුපුරලා විනාශ වෙච්ච ගෙවල් සංඛ්‍යාව අපි ගාව සංඛ්‍යා දත්ත ඔක්කොම තියෙනවා. ආණ්ඩුව පිළිගත්ත, අධිකරණයේදී පිළිගත්ත නිවාස 12500ක් පුපුරලා විනාශ වුණා. උල්පත් ලිං ගලාගෙන යන ඇලදොල සිඳීගිර ප්‍රමාණය 7000කට ආසන්නයි. වතුර නැතිකමින් වගා කරගන්න බැරි වෙච්ච ඉඩම් ප්‍රමාණය, කුඹුරු සහ ගොඩ ඉඩම් ප්‍රමාණය, විශේෂයෙන් එළවලු වගාවට යට කරන ඉඩම් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කොටස් 7ක අක්කර 16000කට ආසන්නයි. සංවර්ධනය කියලා කියන්නේ මේවටද? මේ විනාශය නොවේද? ඵලදායි නොවන, ලාභයක් නොවන, ආර්ථික ලාභයක් නොවන, යහපත් නොවන ව්‍යාපෘති ඕන තරම් රටේ තියෙනවා. නෙළුම් කුළුණ හැදුවේ ණයක් තරම්. මොකද තියෙන ඵලදායිතාවය? ගුවන්තොටුපළ හැදුවා මත්තල. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් හදලා තියෙනවා. සේවකෝ සෑහෙන සේවය කරනවා. කොච්චර සම්මන්ත්‍රණ තියනවද? ඵලදායිද? ලාභදායිද? රටේ ප්‍රමුඛතාගත කරලා මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සංවර්ධ හැදුවද? අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන ආවද? නිෂ්පාදනය ඉහළට දැම්මද? කුෂිකර්මාන්තය ඉහළට ගෙනාවද? ඒ මොකක්වත් නැහැ. ණය කරපු රටක්, හිඟමනේට ඇදලා දාපු රටක්. එහෙනම් මේවා අපි ඔක්කොම තේරුම් ගත යුතු තිබෙනවා. ඉතින් මේ අපේ රටේ මේ පස උඩ හදපු සංවර්ධනයේ සාධාරණ සංවර්ධනයක් නෙවෙයි, විනාශකාරී සංවර්ධනයක්. ඉතින් සංවර්ධනයේදී අපි පළවෙනි අංකයේ සංවර්ධන ව්‍යාපෘති වලට තියෙනවා පාරිසරික මිතුරු සංවර්ධනයකට යන්න ඕනේ. පස ආරක්ෂා වෙන්න ඕනේ. වැලි සම්පත ආරක්ෂා වෙන්න ඕනේ. මැටි සම්පත ආරක්ෂා වෙන්න ඕනේ. අපේ තියෙන කළුගල් සම්පත ආරක්ෂා වෙන්න ඕනේ. සංවර්ධනයට ඒවා අවශ්‍ය වෙනවා. ඒවා නිවර්දි ක්‍රමයකට ගන්න ඕනේ. පරිසර හානිය අවම කරලා ගන්න ඕනේ. නව විකල්ප හොයන්න ඕනේ. ඒවා අපේ සැලසුම් වල අපි අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. අපේ පාලනයක් යටතේ මධ්‍යම කඳුකරයට අපි විශේෂ අවධානයක් යොමු කරනවා. අපේ මධ්‍යම කඳුකරය කියලා අපි සලකන්නේ හදවත, අපේ රටේ හදවත. ඊසාන දිගෙන් එන සුළං මුවා කරලා වැසි අරන් දෙනවා. නිරිත දිගෙන් එන සුළං මුවා කරලා වැසි අරන් දෙනවා. වැරදිලාවත් අපිට මධ්‍යම කඳුකරයක් නොතිබුණා නම් ওই හුලන් දෙක උඩින් යනවා. දැස්සක් හම්බෙන්නේ නැහැ. වැසි වනාන්තර. ඒවා නැවත ශක්තිමත් කරන්න ඕනේ. පාංශුකාදනය වළක්වන්න ඕනේ. ඉතින් අපි විශේෂ ව්‍යාපෘතියක් අපේ බලය යටතේ පාංශුකාදනය වළක්වීම සඳහා ගේනවා. ඒක රජයේ මැදිහත් වෙන විශේෂ ව්‍යාපෘතියක් බවට අපි පත් කරනවා. ඒ වගේම පාංශුකාදනය වෙලා විනාශයටපත් වෙලා තියෙන මහ පොළොව නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි ව්‍යාපෘතියක් අඳුන්වා දෙනවා. තියෙන එක රකින්නවා. ඒ වගේ විනාශ වෙච්ච එක ගොඩ ගන්න ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ව්‍යාපෘතියක් අපි අඳුන්වලා දෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ මධ්‍යම කඳුකරය ඇතුළු රටේ පුරාවටම අපේ රටට ආවේනික නොවන
සුද්දා විසින් අඳුන්වා දුන් පාලකයන් විසින් ධන අවශ්‍යතාවයට ඇති කරපු වනවැස්මක් තියෙනවා. අපේ බිමට ගැලපෙන්නේ නැහැ. යුකලිප්ටස් තියෙනවා. ටර්පන්ටයින් තියෙනවා. පයිනස් තියෙනවා. කැලෑ තමයි. සමනලෙක් නැහැ. බට්ටිත්තෙක් නැහැ. ගිරවෙක් නැහැ. මයිනෙක් නැහැ. අඩුම තරමේ බස්සෙක්, මූකලම් බස්සෙක්, උලමෙක්වත් ඔවට යන්නේ නැහැ. ඒවා අපේ පරිසර පද්ධතියට ගැලපෙන්නේ නැහැ. අපේ ජීවින්නවට ඇතුල් වෙන්නේ නැහැ. උන්ට ඒවා සුදුසු නැහැ. ඉතින් අපි සැලසුම් කරලා තියෙන අපේ බලයක් යටතේ, අපේ පාලනයක් යටතේ අක්කර ලක්ෂ 5ක් වගේ තියෙන මේ රටේ භූමියට නොගැලපෙන මේ වනාන්තර ක්‍රමයෙන් වසර 5ක් ඇතුළත අපි අයින් කරනවා. ස්වභාවික වනවැස්මකින් මේක වහලා දානවා. ස්වභාවික වනවැස්මකින් වහලා දානවා. මධ්‍යම කඳුකරේ වනාන්තර ප්‍රමාණය අපි වැඩි කරනවා. වැසි වනාන්තර වැඩි කරන්න ඕනේ. අපේ ඉලක්කය, අපේ සැලැස්ම ලංකාවේ වනගහනයේ 35% දක්වා ගේන්න. දැන්ට තියෙන 16%කට ආසන්නව. මේක 35% දක්වා අපි ගේනවා. ඒ විදිහට අපි මේක සූදානම් කරනවා. මම ඉස්සලා කිව්වා අපේ රටේ ප්‍රධාන ගංගා 103ක් තියෙනවා. එතකොට ජල ද්‍රෝණි, ජල ධාරා අපිට 103ක් තියෙනවා. තව අණු ධාරා 97ක් අපිට 94ක් තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම දැන් මහලු වෙලා තියෙන්නේ. වැටෙන වැස්ස දරා ගන්න බෑ. උල්පත් මතු කරන්න බෑ. ඉතින් අපි සැලසුම් කරලා තියෙනවා අපි නැවත වතාවක් රටේ ප්‍රධාන ගංගා ද්‍රෝණි නැවත මිනුම් කටයුතු කරනවා. ඒවට අවශ්‍ය ජල දර ප්‍රමාණය අපි තීන්දුව කරනවා. ඒවා ස්වභාවික වනවැස්මකින් ආවරණය කරන්න අපි අදාළ සැලසුම් සකස් කරලා තියෙනවා. මේ රටේ වනාන්තර නැවත පණ දෙන්න ඕනකම තියෙනවා. එහෙම කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ ප්‍රතිඵල ගන්න පුළුවන්. නියඟේ අහිමි කරගන්න පුළුවන්. ගම් වතුර අහිමි කරගන්න පුළුවන්. අන්න ඒ தත්ත්වයට මධ්‍යම කඳුකරේ සහ මේ ගංගා ද්‍රෝණි අපි පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සියලුම ජල උල්පත්, ජල මූලාශ්‍ර අපි ඔක්කොම මැනුම් කටයුතු කරනවා. ඔක්කොම අධ්‍යයනයකින් පස්සේ මැනුම් කටයුතු කරනවා. ඒ මැනුම් කරලා ඔක්කොම ගැසට් කරනවා. වසර 2ක් ඇතුළත ඒවා සියල්ල සංරක්ෂණය කරලා පරිසර පද්ධති ආරක්ෂා කරන අපි ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. එඳ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි. මේ රටේ ගම් වතුර සහ නියඟේ පාලනය කරන ඉතිහාසයේ ජල කළමනාකරණය කරපු අපේ විශේෂඥ පාවිච්චි කරපු වාරි සැලසුමක් තමයි එල්ලංගා පද්ධතිය සහිත වාරි සැලසුම. දැන් ඒවා අකාමකා දමලා තියෙන්නේ. අපිට ඔක්කොම ආපහු ගොඩ ගන්න බැරි වේවි. නමුත් අපි විද්‍යානුකූල අධ්‍යයනයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. අපේ ප්‍රතිපත්තියේ නැවත ප්‍රතිස්ථාපනය කර හැකි එල්ලංගා පද්ධතිය සම්බන්ධයෙන් හොයලා බලනවා. සොයා බලලා අපි එල්ලංගා පද්ධති නැවත පිළිසකර කරන්න පුළුවන් ඒවා පිළිසකර කරන්න සැලසුම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා නියඟට ගම් වතුරට සැලකිය යුතු උත්තරයක් ඒ තැන් වලින් හොයාගන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ ජල සම්පතට එක්කහුවලා තියෙන දූෂකාරක, විස රසායනික විද්‍යානුකූල ක්‍රමයකට ඉවත් කරගන්න ඕනේ. මේ ජල සම්පත නැවත පිරිසිදු කරන්න ඕනේ. කුණු ඇලවල්, කැලණි ගඟ ගත්තොත් මහා රසායනික ප්‍රමාණයක් මුහුදට අරගෙන යනවා. මේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සැලකිය යුතු පානීය ජලය සපයන්නේ ගංගා. සෑහෙන දූෂ්‍ය බවට පත් වෙලා තියෙන්නේ. කොතන ගියත් එහෙම නගර තියෙන්නේ ගංගා උඩ. ගෙවල් තියෙන්නේ ගංගා උඩ. කිසිදු සැලැස්මකට රටක් පවත්වාගෙන ගිහිල්ලා නැහැ. ඉතින් අපිට ඒවා නැවත ජනතාවට පීඩාකාරී නොවන විදියට, ජනතාවට අසාධාරණයක් නොවන පරිදි මේවා නැවත අපිට පිළිසකර කරන්න සිද්ධ වෙනවා. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපේ රටේ ජල කළමනාකරණයක් නිසි ලෙස නැහැ. අපි දන්නවා මේ ආණ්ඩුව ජලය විකිණීමට පනත් හැදුවා. ඒ පනත් ගෙනාවා. බහුජාතික සමාගම් වලට ජල සම්පත විකුණන්න පනත් ගෙනාවා. වැව් විකුණන්න ගැසට් නිවේදන දැම්මා. ඕවා නිකම්ම නැති වුණා නෙවෙයි. ජනතාව පෙළගස්සලා උද්ඝෝෂණ කරලා තමයි ඒ කොඩිවින කැපුවේ. ජනතාවට රටට අවාසිදායක නොවන අපේ සම්පත අපේ වෙන ක්‍රමයකට, විද්‍යානුකූල ක්‍රමයකට අපි ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් හදනවා. ඒ ඇයි හදන්නේ? ජලය නිසිලස පාවිච්චි කරන්න, අපතයම් වළක්ව ගන්න, ජලයට විස අපද්‍රව්‍ය එකතු වීම නවත්තන්න. ඒ වගේම අපි දකිනවා මේ භූගත ජලය අනවශ්‍ය විදියට මතු පිටට ගත්තොත් ඒක මහා පරිසර ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් නිවැරදි විද්‍යානුකූල ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් හදලා අපි ක්‍රියාවට නගන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ රටේ ජල සම්පතේ විදියට අපි කළමනාකරණය කරන්න සූදානම් වෙනවා. ඒ වගේම අපි භූමි පරිහරණය ගැන සාකච්ඡා කරා. අපි සාකච්ඡාවක් ඉන්නවා අපේ ප්‍රතිපත්තියට අපි ඇතුල් කරලා තිනවා අපේ පාලනයක් යටතේ. මේ විදිහට අයාලේ යන විදිහට භූමිය පරිහරණය කරන්න බෑ. එහෙනම් විද්‍යානුකූල ලෙස මේ භූමිය පරිහරණය කරන්න පුළුවන් සැලැස්මක් අවශ්‍යයි. සමස්ත ලාංකීය භූමිය නිවර්දි භූමි පරිහරණ සැලැස්මකට අපි ඇතුළත් කරගන්නවා. මේ භූමි පරිහරණ සැලැස්ම හදන්න අපි ඇස්තමේන්තු කරලා තිනවා අපිට වසර 5ක් යයි කියලා. ඒක සුළුපටු කාරණයක් නෙවෙයි. වසර 5ක් යනකම් අතහැරලා ඉන්න කැමැත්තක් නැහැ. කෙටි කාලින, මැදි කාලින, දිගු කාලින කියලා කොටස් තුනකට අපි මේ භූමි පරිහරණ සැලැස්ම සකස් කරන කාලය වෙන් කරලා තියෙනවා.
අවසාන සැලැස්ම අවුරුදු 5කින් ආවත් අපි කෙටි කාලයක් තුල සමහර ඒවා තීන්දුව తీරන ගන්නවා. සමස්ත භූමියම ලාංකීය භූමියම සැලසුම් කරාට පස්සේ ජනාවාස තියෙන්නේ මොන භූමි කලාපයේද? වගාවන් කරන්නේ මොන භූමි කලාපයේද? නාගරීකරණය කරන්නේ මොන භූමි කලාපයේද? කර්මාන්ත තියෙන්නේ මොන භූමි කලාපයේද? සංරක්ෂිත භූමි තියෙන්නේ මොන කලාපයේද? ඒ ඔක්කොම තීන්දුව කරනවා. නායන භූමි අපි වෙන් කර ගන්නවා. ඒවා වනගත කරනවා. ඒවා ආරක්ෂා කරනවා. ඒ සියල්ලම සැලසුම් කරන ප්‍රතිපත්තිය අපි සම්පාදනය කරලා තියෙනවා. ඒක අපි ඔබට දැනුම් දෙනවා. අපි සූදානම් වෙන මේ පරිසරය මේ විදිහට ආරක්ෂා කරගන්න. ඒ වගේම අපි දන්නවා මේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට අසිරිමත් ජෛව විවිධත්වයක් තියෙන රටක් මේක. රට ගොඩ ගන්න පුළුවන් අසිරිමත් ජෛව විවිධත්වයක් අපිට තියෙනවා. හැබැයි බලවත් ලෙස ඒවා හානියටපත් වෙලා තියෙනවා. නැවත ඒවා අපි ප්‍රතිස්ථාපනය කරගත යුතුව තිබෙනවා. අපි දන්නවා අපේ මේ භූමිය වසාගෙන ආක්‍රමණික වල් පැල ඇති සාක සෑහෙන පැතිරලා තියෙනවා. ජලාශවල තියෙනවා, ගොඩබිමේ තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා අපේ ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා. අපේ පාලන කාලය තුල අපි එකට වෙනම රාජ්‍ය යාන්ත්‍රණ යොදවනවා. ආක්‍රමණික පැල සාක සියල්ලම ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න සාකච්ඡා කරලා තියෙනවා. ඒ විදිහට අපි මේක සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ තියෙන බලවත් ප්‍රශ්නයක් බවට දැන් මේ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙනවා. යම් සත්ව ගහනයන් වර්ධනය අධික වෙලා තියෙනවා. ඒක ගොවිබිම් වලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒවා නගර වලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රටේ දියුණුවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. යම් සත්ත්ව කොට්ටාස විශේෂ ග්‍රහණය වැඩි වෙලා තියෙනවා. දැන් මේකට අපි උත්තර හොයන්න ඕනකම තියෙනවා. අපි පරිසර ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ලැබුවා. ඒකට අපි සැලසුම් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම ජීව විද්‍යාත්මකව අධ්‍යයනයක් සිදු කරන්න ඕනේ. ඇයි මේක මෙහෙම උනේ කියලා. ඊට පස්සේ ඒක පාලනය කිරීම සඳහා ස්වභාවික වර්ණ ක්‍රියාවලියක් යටතේ අපි සමතුලිතතාවය හදන්න මේ අධික ලෙස දහනේ වැඩි වෙන සත්තු සාමාන්‍ය සමතුලිත මට්ටමට ගේන්න ස්වභාවික වර්ණ ක්‍රියාවලියක් යටතේ ඒක පාලනය කරන්න අපි සැලසුම් කරනවා. ඒක අපි ප්‍රතිපත්තියක් හැටියට අපි පිළිගෙනක තියෙනවා. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි මේ රට ලෝකයේ අභිමානවත් රටක් බවට පත් කරන්න ඕනේ කියලා මම මුලින් කිව්වා. ලෝකයේ ආදර්ශමත් රටක් බවට පත් කරන්න ඕනේ. මේක දියුණු රටක් බවට පත් කරන්න ඕනේ. එහෙනම් අපි හරිත නගර සංකල්පය සාකච්ඡා කරලා තියෙනවා අපේ ප්‍රතිපත්තියේ. අපේ පළවෙනි වසර දෙක තුල ලංකාවේ තෝරගත් නගර 10ක් හරිත නගර බවට පත් කරනවා. ඒ සඳහා විශේෂඥයෝ අපි පත් කරනවා. ඔවුන්ගේ සැලසුම් අනුව අපි නව සංකල්පයක් යටතේ හරිත නගර මේ රටට අඳුන්වලා දෙනවා. ඒ වගේම අපේ මේ රටේ වායුගෝලයේ ලෝක වායුගෝලයේ සෑහෙන දූෂිත භාවයට පත් වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා. ඒ දූෂිත භාවයත් එක්ක අපි සැලකිය යුතු ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. කොළඹ මහනුවර වගේ නගර සැලකිය යුතු ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. මේ தත්ත්වේ කළමනාකරණය කරන්න විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු අපි තීන්දුව කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කතා කරපු අපිට තියෙන තවත් ලොකු සම්පතක් තමයි අපේ මුහුද, වෙරළ බලවත් අනතුරකටපත් වෙලා, බලවත් විනාශයකටපත් වෙලා, කැලිකසල මුදාහරණ තැනක් බවටපත් වෙලා. අපි ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කරලා අපේ ප්‍රතිපත්තිය සකස් කරලා අපි සැලසුම් කරනවා වෙරළට කිසිම අපද්‍රව්‍යයක් මුදාහරින්න අපි අපේ පාලනේ යටතේ ඉඩ තියන්නේ නැහැ. ඒක නීතියම නෙවෙයි. ඒක මුදාහරින්න වෙන ක්‍රමවේද සකස් කරලා දෙනවා. ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඉතින් අපද්‍රව්‍ය දැමීම කෙටි කාලයක් ඇතුළත මොහොතට අපද්‍රව්‍ය දැමීම අපි සපුරා නවත්ත ගන්න සැලසුම් කරනවා. ගංගා මගින් වෙන්න පුළුවන්, වෙනයන් ක්‍රමයක් මගින් වෙන්න පුළුවන්. මුහුදට අපද්‍රව්‍ය යවන්න ලෝකේ 5 වෙනි ස්ථානයේ තියෙන අංකය අපි මකලා දානවා. ඉවත් කළා දාලා අපේ වෙරළ සුරක්ෂිත වෙරළක් බවට පත් කරනවා. සුන්දර වෙරළක් බවට පත් කරනවා. මුහුදු තීරයක් බවට පත් කරනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙරළ තීරේ වටිනා සංවේදී ස්ථාන තියෙනවා. කඩොලාන පද්ධති තියෙනවා. මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන තියෙනවා. ස්වභාවික හැදිච්ච කලපු තියෙනවා, බොකු තියෙනවා. දීවර කටයුතු සංවේදී තැන් තියෙනවා. දැන් පාරිසරික වශයෙන් සංවේදී තැන් අපි නිවර්දි ක්‍රමයක් යටතේ සොයා ගන්නවා. ඒවා මැනුම් කටයුතු කරනවා. ඒ වගේ සියලුම මානව ක්‍රියාකාරකම් අපි නවත්තලා දානවා. ඒවා පරිසර සම්පත් හැටියට ආරක්ෂා කරගන්නවා. ලෝකෙ එහෙම කරලා තියෙනවා. නැතුව මේවා රකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි දකිනවා වෙරළ කලාපය ඉදිකිරීම බහුල ලෙස වැඩි වෙමින් තිබෙනවා. වෙරළ අපිට අහිමි වෙමින් තිබෙනවා. වෙරළ ජනතාවට සංචාරකයන්ට භුක්ති විඳින්න තියෙන තැනක්, වින්දනයක් ගන්න තියෙන තැනක්. ඒක එසේ වන්න දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි වෙරළේ අවම සීමා නැවත අපි ඒ විද්වත් මණ්ඩලයක් ලවා තීන්දුව කරනවා. නිවර්දි ක්‍රමයකට තීන්දුව කරනවා. තීන්දුව කරලා ඒ සීමාවේ නැවත අලුතෙන් ඉදිකිරීම කරන්න අවසරයක් කිසිසේත් දෙන්නේ නැහැ. දේශපාලන බලවතුන් ලවා ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අතර ඒ සීමාවේ දැනට ඉදි කරලා තියෙන ඒවා අපි වසර 5ක් ඇතුළත ක්‍රමානුකූලව ඒ භුක්ති විඳින ජනතාවට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට විකල්ප ලබා දෙමින්
වෙරළ නිදහස් කරලා මේ රටේ සුන්දර වෙරළ තීරයක් රටට දායාද කරලා අපේ සමුද්‍ර පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න අදාළ කටයුතු අපි කරන්න සූදානම්. ඊළඟ කාරණේ කසල පිරිච්ච රටක් නිකසල රටක් බවට පත් කළ යුතුව තිබෙනවා. කසල කියන්නේ කසලම නෙවෙයි. කසල කියන්නේ ධනය එවුනුත් රැස් කරන්න පුළුවන්. ලෝකේ බොහෝ රටවල් කසල ඒ විදිහට කළමනාකරණය කරනවා. අපේ රට අසාර්ථක භාවයන් අත්පත් කරගත්ත රටක්. අපි රටේ තාම බලය ගත්තේ නැහැ. තුනට ඔබට මතකයි නම් ඉතිහාසයේ අපි තිස්ස මහරාමේ ප්‍රාදේශ සභාවේ බලය ගත්තා. පුංචි තනක්. නමුත් අපි මේ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් ඒ කාලේ අපි තිස්ස මහරාමේ කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානයක් උද්දකන්දර දැම්මා. අපි කොම්පෝස්ට් පෝර හැදුවා. කාබනික වගාවන් හුරු කෙරුවා. එතන බල ශක්තිය නිෂ්පාදනය කරගත්තා. අපි තීන්දුව කරලා තිනවා රටේ බලය අපට ඔබ දුන්නු දාට මේ රටේ නිකසල රටක් බවට පත් කරන්න. ඒකට ක්‍රමවේද හදලා තියෙන්නේ. සැලසුම් කරලා තියෙන ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ. කසල ජනනය සීමා කරගන්න ඕනකම තියෙනවා. ඒ සඳහා ජනතාවට අවබෝධය දෙනවා. අනවශ්‍ය පරිදි කසල ජනනය කරගන්න එපා. උපද්දව ගන්න එපා. වැඩි කරගන්න එපා. ඒ වගේම ජනතාව ලවා කසල ප්‍රතිචක්‍රීයකරණය කරගන්න පුළුවන් සීමාවන් අපිට තියෙනවා. ජනතාවට කාබනික පෝර හදාගන්න. ඒක ජනතාවට කියලා ජනතාවට කරගන්න කියලා අපි අතාරින්න සූදානමක් නැහැ. ඒක අපේ රජයේ වගකීමක්. අපේ පරිසර අමාත්‍යාංශයේ වගකීමක්. අපි ඔවුන්ට ඒ සඳහා ආධාර මාර්ගෝපදේශ දෙන්න සූදානමින් ඉන්නවා. රටට ජනිත වෙන මෙට්‍රික් ටොන් 7000ක කසල ප්‍රමාණය අපිට ඒ සීමාවෙන් අඩු කරගන්න පුළුවන් කියලා අපි හිතනවා. ජනනය අඩු කරනවා. ගෘහ තුලම ඒවා කාබනික පොහොර නැත්තම් ක්‍රමයකට කළමනාකරණය කරන්න සූදානම් වෙනවා. ජනනය අඩු කරගන්න. රජයකට පමණක් මේ සියල්ල කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. කසල ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට අපි රාජ්‍යාංශය වගේම පෞද්ගලික අංශය එකතු කරගන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි සඳහන් කරලා තියෙනවා, සැලසුම් කරලා තියෙනවා. කසල කළමනාකරණේ රාජ්‍යාංශයත් පෞද්ගලික අංශයත් දෙගොල්ලම ඒකාබද්ධ වෙලා තමයි අපි කරන්න සැලසුම් කරන්නේ. ඒ අනුව අපි ලංකාවේ හැම දිස්ත්‍රික් එකම ප්‍රමුඛතාවයේ අනුව කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රමය ජෛව රසායනික කසල ප්‍රතිචක්‍රීයකරණය කියලා අපි නම් කරනවා. ඒක පසට හානි වෙන, ජලයට හානි වෙන ක්‍රමයක් නෙවෙයි. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න, බල ශක්ති නිෂ්පාදනය කරගන්න. දැන් නිකසල රටක් බවට රටපත් කරන්නේ නිකම්ම නෙවෙයි. සැලසුමක් ඒ විදිහට අපි සකස් කරලා තියෙනවා. ඉතින් ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි දන්නවා දැන් අපේ පරිසර පද්ධතිය ගත්තම බලවත් ප්‍රශ්න තියෙනවා. අපි ඉස්සලා සාකච්ඡා කරා. අලි මිනිස් ගැටුම උත්තර හොයාගන්න බෑ. ඉතින් අපේ පරිසරයේ බැලුවම සංරක්ෂිත කලාප, වනජීවී කලාප, වන සංරක්ෂණ කලාප වෙන්වෙන්ව තියෙන්නේ. මේ ඔක්කොම අපිට ඒකාබද්ධ කරගන්න බැරි වේවි. හැබැයි පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන්, එහි ඉන්න ජීවින්ගේ පැවැත්ම වෙනුවෙන් අපි තීන්දුවක් කරන් තියෙනවා. අපේ ප්‍රතිපත්ති අපි සකස් කරලා තියෙනවා. විශේෂ සංරක්ෂිත වනාන්තර, වනජීවි වෙන්න පුළුවන්, වන සංරක්ෂණ වෙන්න පුළුවන්. ඒ කලාප ඒකාබද්ධ කරන මං කඩවල් අපි නිර්මාණය කරනවා. අපි දැනට අඳුරගෙන තියෙනවා ප්‍රධාන වශයෙන්ම අපේ පළවෙනි අවුරුදු 5 තුල එවැනි මංකඩවල් 10ක් අපි අඳුරගෙන තියෙනවා. අන්න ඒ 10 අපි පළවෙනි අවුරුදු 2 තුල ආරම්භ කරන්න පටන් ගන්නවා. අනිත් ඒවා සම්බන්ධයෙන් අපි සොයා බලනවා. මේ වනාන්තර පද්ධති ඒකාබද්ධ කරන මංකඩවල් තීන්දුව කරනවා. ජනතාවට අසාධාරණයක්, භුක්ති විඳින්නන්ට අසාධාරණයක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒකට විකල්ප අපි අනුගමනය කරනවා. ජනතාවත් එක්ක අපි සාකච්ඡා කරනවා. අපි ඉස්සෙල්ලා කිව්වා අපේ වනාන්තර පද්ධතිය 135 දක්වා ලංකාවේ වර්ධනය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා කියලා. ඒක ප්‍රධාන එක් යෝජනාවක් හැටියට අපි සැලසුම් කරලා තියෙනවා අක්කර ලක්ෂ 5ක්. ජනතාවත් එක්ක එක්කහුවෙලා ඖෂධීය වනාන්තර බවට පත් කරන්න. ඒක රජයේ වැඩක්. ජනතාව කරන්නේ. ජනතාවට මාර්ගෝපදේශය දෙනවා. ජනතාවට ආධාර දෙනවා. එයින් එන ආදායම ගන්න වෙළඳපොළ සකස් කරලා දෙනවා. අපි වනාන්තර පද්ධතියක් හදනවා. ඒක දේශීය ඖෂධීය කර්මාන්තේ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරලා අපි ඒ කටයුත්ත සැලසුම් කරලා තියෙනවා. එහෙනම් වනාන්තර නිකම්ම සකස් කරලා හරියන්නේ නැහැ. ඒක රටට පළදායි ලෙස වනාන්තර හදාගන්න අපි සැලසුම් කරනවා. මේ අලිමිනිස් ගැටුම ගැන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. මේක කොහොමද අපි අවම කරගන්නේ? අපිට ඒකට කෙටි කාලේ දිගු කාලේ උත්තර හොයන්න වෙනවා. කෙටි කාලේ උත්තරේ මිනිස්සු මැරෙන්න දෙන්නත් බෑ. අලි මැරෙන්න දෙන්නත් බෑ. වගා දීපල හානි වෙන්නත් බෑ. එහෙනම් අපි කෙටි කාලේ පියවරක් හැටියට මේ විදුලි වැට නැත්නම් අලි වැට රජයේ ආයතනයක් වෙනම ස්ථාපිත වෙනවා. ඒ ආයතනය මගින් මේ අලි වැට සකස් වෙනවා. ජනතාවත් එක්ක බද්ධ වෙනවා. ඒක දිගු කාලින විසඳුමක් වෙන්නේ නැහැ. ජෛව විද්‍යාත්මක විසඳුමක් මේකට අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. අලියයි ගමට එන්නේ. ඇයි අනිකුත් සත්තු ගම් වලට එන්නේ? වගාවට එන්නේ.
අපේ අධ්‍යයනයන් වලට අනුව මේ පරිසර වේදීන්ගේ අධ්‍යයනයන් වලට අනුව අපි සොයාගත් එක කාරණයක් තමයි මේ පවතින කැලෑ ඇතුලේ ඒ සත්තුන්ට වන ජීවීන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණවත් නැහැ. ජලය ප්‍රමාණවත් නැහැ. එහෙනම් අපි ඒ සඳහා කැලෑ මැද්දේ අවශ්‍ය පරිසර පද්ධතීන් ප්‍රමාණයක් ගොඩ නැගිය යුතුයි කියලා හඳුනාගෙන තියෙනවා. ඒවා අපේ ප්‍රතිපත්තියේ තියෙන දේවල්. ඉතින් ආදරණීය සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ අපිට මේ ප්‍රශ්නෙට විද්‍යානුකූල විසඳුම් හොයන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විදිහට අපි මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න බලනවා. මෙන්න මේ විදිහට අපේ රටේ පරිසර පද්ධතිය අපි ක්‍රමානුකූලව ගොඩනගලා මේ රට අභිමානවත් රටක් කරන්න, පරිසරය සුරක්ෂිත කරගත්ත රටක් කරගන්න, පාරිසරික මිතුරු සංවර්ධනය සහිත රටක් බවට පත් කරගන්න අපි සැලසුම් කරලා තියෙනවා. දැන් මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න එකක් අඩුයි. ඔබ තේරුම් ගනි මේ කියන කාරණා හොඳයි. මේක කෙරුණොත් හොඳයි. කරගන්න පුළුවන් නම් හොඳයි. ඔව් කරගන්න පුළුවන් නම් හොඳයි. කළ හැකි, කළ යුතුයි. ඒ කාර්යය ඔබටත් අපටත් පැවරී තිබෙනවා. මේක කරන්න දැන් බලය අවශ්‍යයි. බලය තියෙන්නේ ඔබේ අතේ. ඔබේ දෙමෝපියන් අතේ. ඔබේ හිතමිතුරන් අතේ. බලය ලබා ගැනීම ඔබේ අපේ කාර්යයක් හැටියට සැලකන්න. මේක අපට විතරක් පැවරිච්ච කොන්ත්‍රාත් එකක් නෙවෙයි. මේ රට සංවර්ධිත රටක් කරන්න, යහපත් රටක් කරන්න, සාධාරණ මනුස්සකම යුක්තිය තියෙන රටක් කරන එකේ කොන්ත්‍රාත් එක අපට විතරක් නෙවෙයි. ඒක රටට අයිති එකක්. ඔබට අයිති එකක්. බුද්ධිමත් මිනිසුන්ට, සංවේදී මිනිසුන්ට අපි හිතනවා මේ කතාව තේරුම් ගන්න පුළුවන් කියලා. ඔබට අපිට අයිති කාර්යයක් මේ තියෙන්නේ. ඒ කාර්යය අපි සාමූහිකව කරමු කියලා අපි ඉල්ලීමක් කරනවා. අපට මේ රට දෙන්න. මේ රට ගොඩ ගන්න අපි සූදානම්. ආදරණීය සහෝදරෝනි, අපේ රට ගොඩ ගන්න බැරි නම් මොකද්ද ගොඩ ගන්න පුළුවන් රට? අපේ රට ලෝක ගෝලයේ පිහිටලා තියෙන ඉතා වැදගත් තැනක. බොම සන්දිස්ථානික, මර්මස්ථානික, උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් තැනක. ඉන්දියන් සාගරේ අපි වැදගත් තැනක පිහිටලා තියෙනවා. බටහිර ආසියාවත්, නැගෙනහිර ආසියාවත් යා කරන මැද්දේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙනවා. ලෝකේ ජනගහනය අර්ධයකට වඩා ඉන්නේ ආසියාවේ. අපි ඒ ආසන්නේ පිහිටලා තියෙනවා. ඉතින් අපි සුවිශේෂ තැනක අපි පිහිටලා තියෙන්නේ. ඒ වගේම විශාල ජෛව සම්පත් නිදානයක් අපට හිමි වෙලා තියෙනවා. අපිට මේ රට ගොඩ ගන්න බැරි වුණේ සම්පත් වල හිඟකම නිසා නෙවෙයි. සම්පත් වල හිඟකම නිසා නෙවෙයි. ක්‍රමයේ වැරද්ද නිසා. අවිචාරවත් පාලන ක්‍රමයන් තුලින් රටක් ගොඩ ගන්න බෑ කියලා ඔබත් අපත් තේරුම් ගත යුතුව තිබෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ. මේ පාලකයෝ බිහි කරගත්ත පාලකයොත් මේ පාලකයොත් ගංගාවල පීනමින් හොයන්නේ ඩොලර්. ගංගාවල පීනමින් හොයන්නේ යෙන්, පවුන්. ඒකට සල්ලි හොයනවා. එහෙම රටක් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ රට ගොඩ ගන්න ඕන තරම් සම්පත් තියෙනවා. දැන් අපේ රටේ බහුතරයක් ජනතාව බෞද්ධ ජනතාව. ආගම වශයෙන් අදහන්නේ බෞද්ධ ආගම. මේ පරිසරයේ වටිනාකම මේ පාලකයෝ වටහා ගත්තේ නැති වුණාට බෞද්ධ ජනතාව වටහා ගනී කියලා අපි විශ්වාස කරනවා. වටහාගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. බුදුන් වහන්සේ මේ පරිසරය සම්බන්ධයෙන් සැලකුවේ. පරිසරයේ කොයි විදිහටද මිනුමකට ගත්තේ? පරිසරයට කොයි වගේ තැනක්ද දුන්නේ? පරිසරයේ කොයි විදිහටද බුදුන් වහන්සේ අපිට කියලා දුන්නේ කියලා තේරුම් ගන්න උන්වහන්සේගේ ජීවිතය දිහාම බැලුවම අපට පුළුවන් කමක් තියෙනවා. සිදුවත් කුමාරයා උප්පත්ති ලැබුවේ ප්‍රසූතිකාගාරයක නෙවෙයි. ලුම්බිනි සල්ලුවේනේ. ලුම්බිනි සල්ලුවේනේ. තරුණියට ඇවිල්ලා බුද්ධත්වයේ පතා සත්‍ය අවබෝධ කරගන්න උන්වහන්සේ ගියේ වනයේට ගියේ. සත්‍ය හොයාගෙන පරිසරයට ගියා. උන්වහන්සේ සත්‍ය හොයාගත්ත දවස සත්‍ය හොයාගත්තේ මහා අසපුවක නෙවෙයි. ඒසී කාමරයකදී නෙවෙයි. බරණැසදී හොයාගත්තා. අසතු බෝරුක මුලදී හොයාගත්තා. නේරංජරා ගන්තරේ අසතු බෝමුල රුකදී උන්වහන්සේ සත්‍ය සොයාගත්තා. සත්‍ය අවබෝධ කරගන්න බෝරුක උදව් කරපු නිසා දවස් 7ක් සතියෙන් දවස් 7ක් වෙන් කරලා ඒ බෝරුකට කළගුණ සැලකුවා. උන්වහන්සේ පළමු ධර්ම සංගායනාව කරන්න ගියේ මහා ධම්සභා මණ්ඩපයකට නෙවෙයි. බරණැස ඉසිපතනේ මිගදායට ගිහිල්ලා උන්වහන්සේගේ පළවෙනි ධර්ම සංගායනාව කළා. ධර්ම සංගායනාව කළා. උන්වහන්සේ පිරිනිවන් පෑවේ දැඩි සත්කාරයේ ඒකකයේ ඇදක් උඩ නෙවෙයි. උන්වහන්සේ පිරිනිවන් පෑවේ උපවත්තන සල්ලුවේනේදී. ජීවිතේම පරිසරයත් එක්ක බද්ධ කරා. එහෙව් පරිසරයක් අපි තේරුම් ගන්න ඕනේ. ආරක්ෂා කර ගන්න ඕනේ. මේ පරිසරයට තැනක් දීපු දහමක් අපි මේ රටේ බහුතරයක් ජනතාව අදහන්නේ. අනිත් ආගම් ගත්තත් පරිසරයේ සැලකුවේ රැකිය යුතු ආරක්ෂා කළ යුතු දෙයක් හැටියට. දැන් මේ පරිසරය ඔබට මට විතරක් අයිති දෙයක් නෙමෙයි. මේ පරිසරයේ සියලුම ජීවීන්ට අයිති.
කෙනෙක් හිතන්න පුළුවන් මිනිසාට විතරයි මේ පරිසරය අපිට ඕන විදිහට භුක්ති විඳින්න අයිතියක් තියෙන කියලා. නෑ, ඒක වැරද්දක්. එහෙම අපිට විතරක් අයිතියක් නෑ. අපිට විතරක් අයිති කියලා හිතුවොත් සියලු ජීවීන් මරලා දැම්මොත් අපේ පැවැත්මක් නෑ. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ ලෝකේ ජීවීන් වඳ වේගෙන යනවා නම් අවසානෙට වඳ වෙන්නේ මිනිහා නෙවෙයි. මිනිහා වඳ වෙලා තවත් ජීවත් වෙන ජීවීන් ඉන්නවා. එහෙනම් අපේ අනාගත පැවැත්ම තහවුරු කරගන්න නම් මානවයාගේ ජීවීන්ගේ මේ පරිසරය ආරක්ෂා කළ යුතුම තිබෙනවා. සියලු ජීවීන් ගහකොළ ආරක්ෂා කළ යුතුම තිබෙනවා. අපේ මේ පරිසර පද්ධතිය මේ රට ගොඩනගන්න මහා සම්පතක් කියලා අපි කිව්වා. මේ මහා සම්පතක්, මේක මහා නිදානයක්. මේ සබහා දහම අපිට ගොඩක් පණිවිඩ දීලා තියෙන්නේ. මේ පරිසරය අපිට ගොඩක් පණිවිඩ දීලා තියෙනවා. මේ සබහා දහම මේ පරිසරය කියන්නේ නිෂ්පාදනාගාරයක්. මේ මානවයන්ට මේ සත්තුන්ට අවශ්‍ය සියලු දෑ නිෂ්පාදනය කරලා දෙනවා. මේ සබහා දහම අපට ඔක්කොම නිෂ්පාදනය කරලා දෙනවා. ආහාර නිෂ්පාදනය කරලා දෙනවා. ජලය උපද්දවලා දෙනවා. ඖෂධ හදලා දෙනවා. අවශ්‍ය ඔක්සිජන් හුස්ම ගන්න හදලා දෙනවා. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් විසකාරක වායු ගස් කොළන් උරා ගන්නවා. අපිට වාසය කරන්න බිමක් හදලා තියෙනවා. සාරවත් පස් තට්ටුවක් හදලා දීලා තියෙනවා. මොනවයින්ද පරිසරයේ අඩු කලේ? එහෙනම් මේ පරිසරයේ නැමැති මේ සබහා දහම නැති නිෂ්පාදනාගාරේ මහා සම්පත් ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා දන්සලක් දාලා ඔබටත් මටත් ලෝකෙටත් බෙදෙනවා. ජීවින්ටත් බෙදෙනවා. ඒ බෙදෙනකොට සබහා දහම අපූර්ව විදියට බෙදෙනවා. අපේ දේශපාලන න්‍යායට අනුව බෙදෙනවා. කොහොමද? සාධාරණව බෙදෙනවා. යුක්ති සහගතව බෙදෙනවා. ක්‍රමානුකූලව බෙදෙනවා. අරයා පොසත් මෙයා දුප්පත් නෑ. අරයා ලොකුයි මෙයා පොඩි නෑ. පරිසරය ඔක්කොටම හුස්ම ගන්න දෙනවා. පරිසරය ඔක්කොටම වතුර ටික දෙනවා. දන්සලක් දාලා ඔක්කොම දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අන්නේ එතන. මොකක්ද? සබහාදාම පරිසරයේ සාධාරණ ලෙස යුක්ති සහගත ලෙස බෙදෙනකොට ලෝකේ ධන කුවේරයන්, අපේ රටේ ධන කුවේරයන් මේවා අයුතු විදියට පාවිච්චි කරනවා. මේවා අසාධාරණ විදියට පාවිච්චි කරනවා. ඔවුන්ගේ තියෙන ධන බලය, ඔවුන්ගේ තියෙන මෙර බලය, ඔවුන්ගේ තියෙන දේශපාලන බලය පාවිච්චි කරලා සාධාරණ මේ සබහාදහම බෙදෙනවා එකට වැඩියෙන් කඩා ගන්නවා. නිදානේ හාර ගන්නවා. එකතු කර ගන්නවා. තමන්ගේ පෞද්ගලික බූදල තර කර ගන්නවා. බැංකු ගිණුම් තර කර ගන්නවා. වැලි කනිනවා, ගල් කඩනවා, පස් කපනවා, ගස් කපනවා, ඔක්කොම ඛනිජ සම්පත් ගන්නවා. අන්න ඒකට කියන්නේ පරිසර විනාශය. සුළුතරයක් වෙච්ච ධනපති පන්තිය සබහාදහම ගැන නොතකා පරිසරය අධික ලෙස සූරාගෙන තමන්ගේ පෞද්ගලික ගිණුම් තර කර ගැනීම, පෞද්ගලික ධනය සම්පත් තර කර ගැනීම පරිසර විනාශය. ඒක ධනේශ්වර ක්‍රමේ ඥාන ගති ලක්ෂණයක්. එහෙනම් මේක සබහාදහම අපිට උගන්වපු සාධාරණ යුක්තිය සහිත ක්‍රමයකට මේ පරිසරයේ සම්පත් සතා සීපාව ඇතුළු අපි ඔක්කොටම අයිති. එහෙනම් ධනෙ මූලික කරගත්ත ක්‍රමයකින් මේ ප්‍රශ්නය අපිට මේ පරිසර ප්‍රශ්නේ වෙන්න පුළුවන්. වෙනත් ප්‍රශ්නයක් निराකරණය කරගන්න බෑ. දැන් සමාජයේ මූලික කරගත්ත, මිනිස්කම මූලික කරගත්ත, යුක්තිය සාධාරණත්වයේ තියෙන සමාජ ක්‍රමයකින් මේ රට ගොඩ ගන්න පුළුවන්. අන්න ඒ සඳහා ලංකාවේ දේශපාලන පක්ෂ ගොඩක් නැහැ. තියෙන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ඒ පක්ෂය දැන් මේ රටේ බුද්ධිමතුන් උගතුන් එකතු කරලා, මේ රටේ ප්‍රගතිශීලීන් එකතු කරලා, වාමාංශිකයන් එකතු කරලා මේ රට ගොඩ ගන්න පුළුවන් පුල්තම පෙරමුණක් සකස් වෙලා තියෙනවා. ඒක තමයි ජාතික ජන බලවේගය. අපි ඔබට ආරාධනා කරනවා ඒ වටා එකතු වෙන්න කියලා. එකතු වෙලා මේ ක්‍රමය වෙනස් කරන්න එන්න කියලා. එතන මේ සමාජයේ ඔබ තේරුම් ගන්න ඕනේ. අපෙන් ඉල්ලා සිටින්නේ සරල ප්‍රතිසංස්කරණ නෙවෙයි. වසර 73ක් සරල ප්‍රතිසංස්කරණ පාවිච්චි කරා. සාර්ථකුනේ නැහැ. සරල ප්‍රතිසංස්කරණ පාවිච්චි කරා. වට්ටෝරු පාවිච්චි කරා. ධර්මිෂ්ඨ සමාජයේ නැමැති ප්‍රතිසංස්කරණ වට්ටෝරුව පාවිච්චි කරා. සාර්ථකුනේ නැහැ. සුබ අනාගතයේ නැමැති ප්‍රතිසංස්කරණ වට්ටෝරුව පාවිච්චි කරා. සාර්ථකුනේ නැහැ. ආශ්චර්ය නැමැති වට්ටෝරුව පාවිච්චි කරා. සාර්ථකුනේ නැහැ. පැලස්තර ප්‍රතිසංස්කරණ අසාර්ථකයි. යහපාලන වට්ටෝරුව පාවිච්චි කරා. ප්‍රතිසංස්කරණේ පාවිච්චි කරා. සාර්ථකුනේ නැහැ. දැන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිසංස්කරණ වට්ටෝරුව පාවිච්චි කරනවා. අසාර්ථකයි. අසමත්. මේකෙන් ගොඩ ගන්න බෑ. පුජ්‍යලයක්වත් මේ වට්ටෝරු වලින්වත් මේක කරන්න බෑ. සරල ප්‍රතිසංස්කරණ මගින් මේ වැටිච්ච රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. ගැඹුරු ප්‍රතිසංස්කරණ නෙමෙයි ගැඹුරු ක්‍රම මගින් අපිට මේක ගොඩ ගන්නවා. ගැඹුරු ආර්ථික සමාජ දේශපාලනික පරිවර්තනයක් සහිත ක්‍රමයක් ස්ථාපිත කරගත්ත දාට අපිට මේක ගොඩ ගන්න පුළුවන්. අන්න ඒක සඳහා වෙච්ච පරිසර ප්‍රතිපත්තියේ යම් කොටසක් අපි සාකච්ඡා කරේ. අපි ඔබට ආරාධනා කරනවා මේ සඳහා එක්කහුව වෙන්න කියලා. කාල් මාක්ස් සහෝදරයා පරිසරය සම්බන්ධයෙන් අපිට මෙහෙම උගන්වලා තියෙනවා.
ඔබට මානුෂික විය හැක්කේ පරිසරයට කාරුණික වීමෙන් පමණි. ඔබ පරිසරයට කාරුණික වන ප්‍රමාණයට පරිසරයේද ඔබට කාරුණික වනු ඇත. එඳ කාරුණිකව අපි ඔබට ඉල්ලීමක් කරනවා. මේ විනාශ වෙමින් තිබෙන අපේ මාතෘ භූමිය, මේ පරිසරය, මේ සම්පත, මානව සම්පත මේ තත්ත්වෙන් මුදව ගන්න දැන් කාලේ එළඹිලා තියෙනවා. ඉතින් මේ රට ප්‍රතිනිර්මාණය කරන්න, ගැඹුරු පරිවර්තනයකට මේ රට ලක් කරන්න අපි සූදානම්. අපි ඒක නායකත්වය ගන්න සූදානම්. අපි මේ රටේම ඉන්න ජනතාවට නිවහනක් වෙච්ච ජනතාවාදී පාලන ක්‍රමයේ ගොඩනගමු. ඒ නිවස හදමු. ඒකේ බාස් වැඩේ අපි කරන්නම්. අපි ඒක බාර ගන්නම්. මේකට අත්වැඩ දෙන්න. උදව්වට කතා කරන්න දෙන්න. වතුර වීදුවක් හරි දෙන්න. ගමේ බිමේ ජනතාව ඔබේ වටේ පිටේ ඉන්න මිනිස්සු එකතු කරන්න. දැනුවත් කරන්න. ඒක රාශි කරන්න. අපිට පුළුවන්. ඔබෙත් මගෙත් ප්‍රාර්ථනීය යහපත් රටක්, දියුණු රටක් සැබවින් මේ රට නිර්මාණය කරන්න පුළුවන්. යහපත් දියුණු රටක් නිර්මාණය කරගන්නම් මෙන්න මේ කාරණේ සම්පූර්ණ කරන්න ඕනේ. මේ කොන්දේසි සම්පූර්ණ කරන්න ඕනේ. මොකක්ද? යහපත් දියුණු රටක් නිර්මාණය කරගන්න බුද්ධිමත් යහපත් පාලකයෝ නිර්මාණය කරගන්න ඕනේ. බුද්ධිමත් යහපත් පාලකයෝ නිර්මාණය කරන්නේ කවුද? ඒ නිර්මාණය කරන්නේ රටේ පුරවැසියෝ. රටේ පුරවැසියෝ බුද්ධිමත් වුණු දාට, රටේ පුරවැසියෝ මේ අත්ත සත්‍ය තේරුම් ගත්ත දාට, රටේ පුරවැසියෝ මේ කාර්යයට අත තියපු දාට, සම්මාදන් වුණු දාට, එකතු වුණු දාට යහපත් රටක් මේ රටේ නිර්මාණය කරගන්න පුළුවන්. අපි හිතනවා අන්න ඒ කාර්ය සම්පූර්ණ කරන්න දැන් රට සකස් වෙලා තියෙන්නේ. බිම සකස් වෙලා තියෙන්නේ. මම ඔබ සියලු දෙනාට අවසාන වශයෙන් ආරාධනා කරනවා මේ රට යහපත් දියුණු රටක් බවට පත් කරන්න අපි එකවන්ම අත්දැල්ල අල්ලාගෙන ඉදිරි ගමන යන්න අපත් සමග එකතු වන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.